ඉතින් අපි අපේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවේදී ඊටාම වැදගත් තැනකට තමයි දැන් එමින් පවතින්නේ. දැන් ඔයාලා දන්නවා ඉතිහාසයේ ප්‍රශ්න පත්‍රය ගත්තම සම්පූර්ණ කාලය පැය 4ක් දෙනකොට දෙවන ප්‍රශ්න පත්‍රයේ තමයි ඔබට වැඩිම කාලයක් වෙන් කරලා තියෙන්නේ පිළිතුරු ලිවීම සඳහා. විභාගෙදී ඔයාලට වැදගත් වෙනවා දැනගන්න ඔබේ සිතියම් ලකුණු කිරීමේ හැකියාව, ඒ වගේම රූප සටහන් හඳුනා ගැනීමේ හැකියාව, ඒ වගේම ඉතිහාසය සම්බන්ධව ටිකක් කෙටි ප්‍රශ්න වලින් අඳුර ගැනීමේ හැකියාව, ඒ වගේම තමයි ඓතිහාසික සිදුවීම් පිළිබඳව ඔබේ අදහස් පිළිබඳ විචාර ලිවීමේ හැකියාවත් මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ තුලදී හොයලා බලනවා. ඒ නිසා දුවේ පුතේ අපි මේ වෙලාවේදී සූදානම් දෙවන ප්‍රශ්න පත්‍රයේ තියෙන වැදගත්කමත් එක්ක ඒ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ පුළුල් සාකච්ඡාවකට යොමු වෙන්න. ඔබ අනිවාර්යයෙන්ම මතක තියාගන්න අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී අපි මේ ලබා දෙන මඟ පෙන්වීම ලොකු පිටිවහලක් වෙනවා ඔබේ ප්‍රශ්න පත්‍රයේ ඉහළම ප්‍රතිඵල ලබා ගැනීම වෙනුවෙන්. ලංකාවේ අංක 1 ප්‍රතිඵල ලබා ගන්න තියෙන හොඳම අවස්ථාව මේ නිසා ඔබ හොඳින් මේ වීඩියෝ පටය නරඹනවා ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දුවේ පුතේ අපි මේ අවස්ථාව දැන් යන ගමන්ම ඔබට දැන් මගේ පසුපස කලාපයෙන් පේන්න මේ තියෙන තිරේ පෙන්눔 කරන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ආරම්භය පිළිබඳව. මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ මූලික සැකස්ම මම උපදේශ මාලාව තමයි ලබා දීලා තියෙන්නේ. ඔබ අනිවාර්යයෙන්ම කොච්චර මම මුල ඉඳලම කිව්ව කතාවක් තමයි. ඔබ මේ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳ අවධානය යොමු කරනකොට කොයිම වෙලාවකවත් ඔබ උපදේශ මාලාව නොකියවා පිළිතුරු ලියන්න පටන් ගන්න එපා. එහෙම පටන් ගත්තොත් ඔබට අනිවාර්යයෙන්ම ලොකු ගැටලුවකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් දුවේ පුතේ මේ කාර්යවේදී අපි දැන් සූදානම් වෙලා ඉන්නේ දෙවන ප්‍රශ්න පත්‍රයේනේ. මෙතනදී දීලා තියෙන උපදේශවලදී ඔබ දන්නවා ඔබ සාමාන්‍ය පෙළ පන්ති ඉගෙන ගන්න. ඔබ මෙවර සාමාන්‍ය පෙළ ලියන්නේ. ඔබ 2020 සාමාන්‍ය පෙළ ලියුව දරුවන්, ලියන්න බලාපොරොත්තු වෙන හිටපු දරුවන්. ඒ වගේම ඔබ මෙවර ලියන්නේ මාර්තු මාසෙදී. මේ ලියන ප්‍රශ්න පත්‍රයේ දෙවන ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලැබෙන කාලය පිළිබඳව දැනුවත් කිරීමක් කරලා තියෙනවා. ඒ ලැබෙන කාලය තමයි පැය 3ක කාලයක්. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ ඒ පැය 3ක කාලය ඔබට ලබා දෙනකොට කොහොමද ප්‍රශ්න පත්‍රයේ තියෙන අනෙකුත් පිළිතුරු ලිවීම සඳහා ඔබ වෙන් කර ගන්න ඕනේ විදිය. ඔබට පළවෙනි උපදේශ ලබා දෙනවා පළවන ප්‍රශ්නේ අනිවාර්ය වෙනවා කියලා. ඒ වගේම මේ පළවන කොටසේ පළවන ප්‍රශ්නේ ඔබ අනිවාර්යයෙන්ම ඔබ කැමති වුණත් අකමැති වුණත් ලියන්න ඕනේ. දෙවැනි කොටසින් ප්‍රශ්න 4ක්ද තුන්වන කොටසින් ප්‍රශ්න 1ක්ද තෝරා සම්පූර්ණ ප්‍රශ්න 5කට පිළිතුරු ලියන්න කියලා ඔබට උපදෙස් ලබා දෙනවා. දෙවන ප්‍රශ්න පත්‍රයේ ගත්තම මේකේ පළවන කොටස, දෙවන කොටස සහ තුන්වන කොටස කියලා ප්‍රශ්න පත්‍රය කොටස් වලට වෙන් කරලා තියෙනවා. එතකොට මේ ප්‍රශ්න පත්‍රයේ කොටස් වලට වෙන් කරලා තියෙනකොට මේ දෙවන කොටසෙන් ප්‍රශ්න 4ක් ඔබට යොමු කරනවානේ. එතකොට ඔබට තෝරගන්න ප්‍රශ්න 6ක් දීලා තියෙනවා. මේ 6න් ඔබ 4ක් තෝරගන්න ඕනේ. ඔබට ප්‍රශ්න 2යි අතාරින්න තියෙන්නේ. පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ ඔබ තාම ප්‍රශ්න පත්‍රය අරගත්තේ නැත්නම් ටග් ගාලා ප්‍රශ්න පත්‍රය ඩවුන්ලෝඩ් කරගන්න. මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන මේ ප්‍රශ්න 4 පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම හොඳ මේ සොයා බැලීමක් කරන්න ඕනේ. මට හොඳටම උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න 4 මොකක්ද කියලා හොයලා බලන්න ඕනේ. ඒ වගේම තුන්වන කොටසට ගිහිල්ලා එතනින් ඔබට ප්‍රශ්න 2ක් දෙනවා. ඒ දෙකෙන් කැමති එකකට පිළිතුරු සපයන්න ඕනේ. එතකොට මේ තුන්වන කොටසෙන් ප්‍රශ්න 1ක් දෙනකොට දෙවැනි කොටසෙන් ප්‍රශ්න 4ක් ලියන්න වෙනකොට ඔක්කොම ප්‍රශ්න 5යි. එතකොට මේ හැම ප්‍රශ්නයකටම ලකුණු 18 බැගින් ලැබෙනවා. මට කියන්න බැරි වුණානේ මේ ප්‍රශ්න පත්‍රයේ ලකුණු ලැබෙන තැන් ටිකත් මම මුලදී මතක් කරා වගේම මම මෙතනදිත් ඒක ටිකක් පොඩ්ඩක් නැවත ගන්නවා. පළවෙනි ප්‍රශ්නේදී ඔබට ලකුණු 30ක් ලැබෙනවා. ඒ වගේම දෙවන කොටසේ හා තුන්වන කොටසේ ප්‍රශ්න 5ක් තියෙනවානේ. එක ප්‍රශ්නයකට ලකුණු 18 බැගින් ලකුණු 90ක් ලැබෙනවා. ඉතින් මතක තියාගන්න මේ ලකුණු 90ක් ලබා ගන්න දෙවන්තම ලකුණු ප්‍රමාණය ලබා ගන්න කොටස තමයි අපි මේ ලියන්න පටන් ගන්න. ඒ නිසා දුවේ පුතේ ඔබට තියෙනවා ලොකු වගකීමක් මේ ප්‍රශ්න පත්‍රයේ පිළිබඳව ලොකු අවධානයකින් අහන් ඉන්න. ඉතින් දුවේ පුතේ දැන් ඔන්න අපි දැන් සූදානම් මේ ප්‍රශ්න පත්‍රයේ උපදේශ දෙකක් කියවුවා. තුන්වෙනි උපදේශය තමයි දැන් මේ තුන්වෙනි උපදේශයේදී ගෙලින්ම කියන්නේ ප්‍රශ්නෙට උත්තරේ ලියන්න යන. ඒ කියන්නේ පළවෙනි කොටසේ ස්ථාන ලංකා සිතියමකද, දෙවෙනි කොටසේ ස්ථාන ලෝක සිතියමකද ලකුණු කරන්න කියලා කියනවා. ඉතින් දුවේ පුතේ දැන් මේ ඔබ ප්‍රශ්න තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ දේ තමයි ඔබට හොඳටම උත්තර ලියන්න පුළුවන් ඒවා. එතකොට අපිට ඊළඟට තියෙනවා මේ සිතියම් ලකුණු කිරීම. මේ සිතියම් ලකුණු කිරීම දැන් ඔයාලට මම පෙන්눔 කරනවා.
මේ පළවන කොටසේ මම කියවනේ අනිවාර්ය ප්‍රශ්නයක් කියලා. මේ අනිවාර්ය ප්‍රශ්නේදී ඔබ අකමැති වුණත් කැමැති වුණත් සිතියම් ලකුණු කරන්න වෙනවා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන දේ තමයි මෙන්න මේ කොටසේ තියෙනවා ඊළඟට තව ප්‍රශ්නයක්. මෙතන මම මේ පැත්තට එන්නම්කෝ. ඔයාලට පේනවා ඇති කෙටි ප්‍රශ්න 4ක් තියෙනවා. මෙහෙම තමයි ඔයාගේ O level paper එකේ ප්‍රශ්න 4 එන්නේ. ඒක හඳුන්වලා දෙන්න තමයි තියෙන්නේ. ඊළඟට ඔබට අඳුර ගන්න තියෙනවා මෙන්න මේ වගේ පින්තූර දෙකක්. බලන්න. මේ පින්තූර දෙකෙන් අහලා තියෙන ප්‍රශ්න ගැන පොඩ්ඩක් අපි අවධානය යොමු කරමු. එතකොට ඒවත් බලමු. ඊළඟට මම මේ කිව්ව කතාව මේ ටික ඔබ අනිවාර්යයෙන්ම ලියන්න ඕනේ. මතක තියාගන්න මේ ප්‍රශ්න සේරටම ඔබ උත්තර ලියන්න ඕනේ. එහෙම ලිව්වොත් ඔබට දෙවන ප්‍රශ්න පත්‍රයේ මුළු ලකුණු 120න් ප්‍රශ්න ලකුණු 30ක් ලබා ගන්න අවස්ථාව තියෙනවා. ඔබ තමයි තීරණය කරන්නේ මම ලකුණු 30 ලබා ගන්නවද නැද්ද කියලා. ඉතින් අපි බලමු මේ ලකුණු 30 ලබා ගැනීමේ හැකියාව ඔබට තියෙනවද කියලා. නේද? ඉතින් මේ කතාව අපි මෙහෙම උඩට උස්සන් යනකොට මම මේ ගැන කතා කරනවා වෙනම. ඊළඟට අපි දෙවන කොටසට යන්කෝ. දැන් ළමයි දැන් මේ පළවෙනි ප්‍රශ්න පත්‍රය ඔබට සාකච්ඡා කරලා ඉවර වෙනකොට අපි දෙවන ප්‍රශ්න පත්‍රයෙන් දැන් කතා කරගෙන එනකොට දෙවන ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු තියෙනවා කියලා මම කිව්වේ. ඉතින් මේ දෙවන ප්‍රශ්න පත්‍රයේදී ඔබට ලකුණු තියෙනවා ලකුණු 18 බැගින් 5කට උත්තර ලියන්න තියෙනවා. ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙනවා. ඒතර ලකුණු 18 බැගින් 5ක් කියලා කියන්නේ ඔක්කොම ලකුණු 90ක් නේ. ඉතින් මේ ලකුණු 90 කොහොමද ගන්නෙ කියන එක ගැන මම ඊළඟට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නම්. ඊ පැහැදිලි කිරීම කරන්න කලින් අපි බලන්න ඕනේ මේ මොන පාඩම් ආශ්‍රිතව මේ පේපර් එකේ දෙවනි පත්‍රය සකස් වෙලා තියෙනවද කියලා. ඉතින් මම මුලින් සිතියම් සහ රූපසටහන් ටික පෙන්නුවානේ. දැන් එතනදී ඔබට මේ අනිවාර්ය ලකුණු ටිකක් තියෙනවා. ඒ ලකුණු ටික ඔබ කැමති වුණත් අකමැති වුණත් මොනවා හරි කරලා ගන්න ඕනේ. ඉතින් ගන්න ඕනේ විදිය ගැන මම ඔබට කියලා දෙන්නම්. අපේ සාකච්ඡාව ඉවර වෙන්නේ නැහැ. දැන් එතකොට මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ ඔබට අහලා තියෙන ප්‍රශ්න අරගත්තොත් දෙවන කොටසෙන් ප්‍රශ්න 4කටන ඔබ උත්තර ලියන්න ඕනේ. එතන ප්‍රධාන ප්‍රශ්න 6ක් තියෙනවා. ඒ 6න් ඔබ තෝරගන්න ඕනේ ප්‍රශ්න 4ක් විතරයි. ඉතින් මේ ප්‍රශ්න 4 තෝරගන්නකොට ඔබට පේනවා ඇති දෙවන ප්‍රශ්නේ මොන වගේ තැනකින්ද අහලා තියෙන්නේ. ඔයාලට බලනකොට තේරෙනවා ඇති මේ ප්‍රශ්නේ එදා පැවති තාක්ෂණය ගල්යුගයේ වැසියන් කියනකොට ඔබට තේරෙනවා 10 ශ්‍රේණියේ දෙවන පාඩමෙන් තමයි මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. ඉතින් මේ දෙවන පාඩමෙන් යොමු කරලා තියෙන ප්‍රශ්නය ශ්‍රී ලංකාව ජනාවාස වීම. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ අරගත්තොත් දැන් බලන්න තුන්වෙනි ප්‍රශ්නේ කොයි වගේ තැනකින්ද අහලා තියෙන්නේ කියලා. ඔබට පේනවා ඇති වැව් නිර්මාණය කරපු රජවරු. වාපි ගම්මාන ගැන. ගමේ ප්‍රධානියා ගැන. එල්ලංගාව ගැන. එතකොට ඔබට තේරෙන්න ඕනේ 10 ශ්‍රේණියේ තුන්වන පාඩමෙන් තමයි ඔබට මේ ප්‍රශ්න යොමු කරලා තියෙන්නේ. තුන්වෙනි පාඩම තමයි ශ්‍රී ලංකාවේ දේශපාලන බලය විකාශය වීම. ඉතින් ඊළඟට අපි ගත්තොත් මෙන්න මේ පාඩමේ 4වෙනි ප්‍රශ්නය. මොකද්ද මේ පාඩම? අතීත වෛද්‍ය විද්‍යාවේ දියුණුව, ඊට පස්සේ අපද්‍රව්‍ය කල්පනාකරණය, ඒ වගේම යකඩ නිස්සාරණය මේ පිළිබඳව තමයි ඔබෙන් ප්‍රශ්න අහන්නේ. ඒ කියන්නේ ඔබේ 10 ශ්‍රේණියේ 5 වෙනි පාඩම ශ්‍රී ලංකාවේ පැරණි විද්‍යාව හා තාක්ෂණය කියන පාඩමෙන් තමයි මේ ප්‍රශ්න ටික යොමු කරන්නේ. එහෙනම් ඔබ ඒකට සූදානම් වෙන්න ඕනේ. ඊළඟට ඔබ බලන්න ඕනේ මොකද්ද මේ 5 වෙනි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් O level paper එක එහෙම නැත්නම් සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේදී ඔබට යොමු කරන 5 වෙනි පාඩම 5 වෙනි ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකා බියලි කලාපීය නගර පරිහානියට පත්වීම හා නව රාජධානි බිහිවීම. ඉතින් මේ කාරණාව අරගෙන බැලුවොත් ඒ ආශ්‍රිතව තමයි මේ ප්‍රශ්න ටික අහලා තියෙන්නේ. පොළොන්නරුව රාජධානිය බිඳ වැටීම, ඒ වගේම කුරුණෑගල රාජධානිය පාලනය කරපු රජවරු, ඒ ආදී වශයෙන් තමයි ප්‍රශ්න ඔබෙන් යොමු කරලා තියෙන්නේ. ඉතින් ඊළඟට ඔබට යොමු කරන ප්‍රශ්නය බැලුවොත් 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ අරගෙන බැලුවොත් ඔබට පේනවා ඇති ශ්‍රී ලංකාවේ පැරණි වැවිලි භෝග, ඒ වගේම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, නිදහසින් පසු අධ්‍යාපනය කියන පාඩමින් තමයි යොමු කරලා තියෙන්නේ. එතනදී ඔබට පැහැදිලි වෙන්න ඕනේ ඔබෙන් ප්‍රශ්න කරන්නේ 11 ශ්‍රේණියේ කීවෙනි පාඩමද? 11 ශ්‍රේණිය ඔබට යොමු කරන ප්‍රශ්නය තමයි ශ්‍රී ලංකාවට නිදහස ලැබීම 6 වෙනි පාඩම. ඊළඟට ගත්තොත් මේ 7 වෙනි ප්‍රශ්නේ දිහා බලන්න. 7 වෙනි ප්‍රශ්නේ ඔබට යොමු කරන්නේ බටහිර ජාතීන් ආපු ආකාරය, ත්‍රිකුණාමලය වරායේ වැදගත්කම,
ඉංග්‍රීසීන්ට විරුද්ධව සටන් කිරීම, ඒ ආදී ප්‍රශ්න කියන්නේ ඔබට පැහැදිලි 11 ශ්‍රේණියේ දෙවනි පාඩම බ්‍රිතාන්‍ය බලය ශ්‍රී ලංකාව තුල තහවුරු වීම. ඉතින් මේ පාඩමෙන් ඔබට ප්‍රශ්න යොමු කරනකොට අපි යනවා තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසෙන් ඔබෙන් අහන ප්‍රශ්න දෙකයි. ඔබ තෝරගන්න ඕනේ ප්‍රශ්න දෙකක් විතරයි. 8 වෙනි ප්‍රශ්නය සහ 9 වෙනි ප්‍රශ්න ගත්තොත් ඔබ තෝරාගත යුතු ප්‍රශ්න ප්‍රමාණය දෙකක් විතරයි තියෙන්නේ. ඔබ දැන් මේ දෙකට සූදානම්ද? අපි බලමු. කාර්මික විප්ලවය 11 ශ්‍රේණියේ පළවෙනි පාඩම. එහෙම නැත්නම් ඔබට තෝරගන්න තියෙනවා ගොඩක් ළමයින්ගේ ජනප්‍රියම පාඩම. ලෝක යුද්ධය, ලෝක සංග්‍රාම සම්බන්ධ පාඩම. ඉතින් මෙන්න මේ පාඩම් දෙකෙන් කැමති එකක් ඔබට තෝරගන්න අවස්ථාව තියෙනවා. අපිට මේ ටික බලාගෙන යනකොට මම මේ පාඩම් ටික බලාගෙන යනකොට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න හදන්නේ. ඔබ සාමාන්‍ය පෙළ විභාගයට මග පෙන්වීමක් බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ බටේ බලන්නේ. එතකොට ඔබට මේකේ මග පෙන්වීම හරියට සිද්ධ වෙන්න එපා. මේ මග පෙන්වීම හරියට මෙතන සිද්ධ කරලා තියෙනවා. මම මේ කිව්ව පාඩම් පිළිබඳව ඔබ අනිවාර්යයෙන්ම ගෙදරදී නැවත වාරයක් අවධානය යොමු කරන්න. මොකද ඔබේ ඊළඟ තෝරා ගැනීමේදී ඔබ සාමාන්‍ය පෙළ විභාගයේදී ඔබ ලියන ප්‍රශ්නය තෝරා ගැනීමේදී මේ මම කිව්ව පාඩම් වලින් තමයි ඔබට ප්‍රශ්න පත්‍රය සකස් වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න පත්‍රය සකස් වෙනකොට මෙතනනුත් ඔබට අවශ්‍ය වෙන්නේ පාඩම් 5ක් විතරයි. ඔබේ පාඩම් 5ට සූදානම්ද? තීරණය ඔයගොල්ලෝගේ අතේ. ඉතින් මගේ මග පෙන්වීම ඔයගොල්ලන්ට දැන් පටන් ගන්නයි හදන්නේ. ඒ තමයි මේ ප්‍රශ්න වලට අදාළ පිළිතුරු ටික සාකච්ඡා කරන එක. ඉතින් අපි පිළිතුරු ටික සාකච්ඡා කරන්න අපි නැවතත් මුලට යනවා. අපි වැඩේ පටන් ගන්න යන්නේ සිතියම් වලින්. ඔයගොල්ලෝ ගොඩක් අය කැමති. හැබැයි සමහර අය අකමැති. මොකද හේතුව අකමැති වෙන්නේ මේ සිතියම් ලකුණු කරනකොට මතක තියාගන්න සමහර ළමයිට තේරෙන්නේ නැහැ. ඉතින් මම අද දවසේදී සිතියම් ලකුණු කරන විදිය ගැන පොඩි අදහසක් ඔයාලට දෙන්න සූදානම්. ඔබට පේනවා ඇති අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. අහලා තියෙන්නේ ලංකා සිතියම්ක ලකුණු කරන්න තියෙනවා, ලෝක සිතියම්ක ලකුණු කරන්න තියෙනවා. මොනවද අහලා තියෙන්නේ ලංකා සිතියමේ? ඔබෙන් අහලා තියෙනවා අනුරාධපුරය, ජජ්ජර නදී, උති නගර, ගල් සොහොන් කනත්ත, උඩරංචා මඩම, කාචර ගාම, ජම්බකෝල පට්ටන, මාතොට, කලා වැව, ඇලහැර ඇමුණ, ගාල්හ නදී, පාහියංගල. ලෝක සිතියමේ මොනවද? මලක්කා සමුද්‍ර සංධිය, බැග්ඩෑඩ්, කොන්ස්තන්තිනෝපලය, රතු මුහුද, ගෝව, මක්කම. ඔබ සිතියම් ලකුණු කරන්න කොච්චර දක්ෂයෙක් වුණත්, මම කියන්නේ සිතියම දැක්ක ගමන් ලකුණු කරන්න පුළුවන් කොච්චර හැකියාව තිබුණා. එකපාරට සිතියම් ටික අරගෙන එකපාරම සිතියම් ටික ලකුණු කරන්න යන්න එපා. ඉස්සලම ඔබට දීලා තියෙන ස්ථාන ටික එකින් එක කියවන්න. මොකද සමහර වෙලාවට ඔයා දන්න කතාවක් නොදන්න විදිහකට අහලා තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් කිව්වා. මේ ටික කියවගෙන යනකොට ඒක සමාන වචනයක් කියන ඇලහැර කියනකොටම අපිට ඔළුවට එන්නේ ඇලහැර ඇල කියලා. එහෙම කියන්න එපා. ඒ නිසා අපි ටක් ගාලා කරන්න ඕනේ මොකද්ද? සම්පූර්ණ වචන දෙකම එකට අමුණලා කියවන්න ඕනේ. අපේ තියෙන කලබලයට මොකද කරන්නේ? ප්‍රශ්න පත්‍රය අරගත්ත ටක් ගාලා කියවගෙන ගියා. එහෙම කරන්න එපා තමයි. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම මේ ප්‍රශ්න පත්‍රය දීලා තියෙන ප්‍රශ්නය හොඳින් කියවන්න. ඇලහැර අමුණ. ඒක අනිවාර්යයෙන්ම ඔබ කියවන්න ඕනේ. තව උදාහරණයක් කියන මෙතන නැති උදාහරණයක්. ඔයගොල්ලෝ දන්නවනේ මේ කලුතර කාලතිත්ත කියලා කියනවා අතීතයේදී. වර්තමානයේදී කලුතර කිව්වට අතීතයේදී කියලා තියෙන කාලතිත්ත. ඒ වගේම තමයි මහාතිත්ත කියලා කියන්නේ වර්තමානයේදී මන්නාරම. ඒතර ඔබට දුන්නොත් මහාතිත්ත කියන එක නෙමෙයි කාලතිත්ත ලකුණු කරන්න දෙන්නේ. ජනප්‍රියම වචනේ තමයි මහාතිත්ත. මොකද ඔක්කොම නම් දන්නේ මහාතිත්ත කිව්ව ගමන් එකපාරට ඔලුවට එන්නේ මහාතිත්ත. ඒ කිව්වා මන්නාරම. මේක තමයි ලකුණු කරන්න හදන්නේ. නමුත් කාලතිත්ත කියන්නේ ජනප්‍රිය තැනක් නෙමෙයි. නමුත් අපේ තියෙන කලබලයට අපිට දීලා තියෙන්නේ කාලතිත්ත කියලා, අපිට කියවෙන්නේ මහාතිත්ත කියලා. මේ පැටලවිල්ල සිද්ධ වෙන්න පුළුවන්. ඒක නවත්තන්න තියෙන හොඳම විදිය තමයි කලබලය නවත්ත ගන්න. ඔබ කලබල වෙනවා නම් කලබල වෙන එක නවත්තලා එකින් එක වචන කියවන්න. අහුවෙන්නේ නැති වැරදි ඔබට පේන්න පටන් ගන්න. ඒ පළවෙනි පාර කියවලා ඔලුවට ගියේ නැත්නම් දෙවෙනි පාරක් කියවන්න. දෙවෙනි පාර කියවනකොට ඔබට තේරෙනවා ඔබට ලකුණු කළ හැකි ස්ථාන තියෙනවා කියලා. ඒ නිසා තමයි මම කලින් ශබ්ද නගලා මේ ස්ථාන ටික ඔයාලට කිව්වේ. ඉතින් මේ අපි දැන් සිතියම ලකුණු කරමු නේද? මම හිතනවා ගොඩක් අය කැමති ඇති කියලා.
ඉතින් ඔන්න දැන් ඔයාලට පේනවා ඇති ලංකා සිතියම. මේ ලංකා සිතියම අපි විසින් නිර්මාණය කරපු සිතියමක් නෙමෙයි. මේක විභාග සඳහා අනුමත කරන ලද විභාග දෙපාර්තමේන්තුවෙන් අනුමත කරන ලද සිතියමක්. මේ සිතියම දකින්නකොට ඔබට ලකුණු කරන්න ස්ථාන ටික ටක් ගාලා මතක් වෙන්න ඕනේ. හැබැයි ඒක මතක් නොවෙන්න ප්‍රධාන හේතුවක් තමයි අපි සිතියම් දිහා අවධානයෙන් බලන්නේ නැති එක. අවධානයෙන් බලන්න කියලා කියන්නේ ඔබට මේ සිතියම දකිද්දී ඔබට පේනවා ඇති එක එක හැඩ. මේ හැඩ දකිද්දී ඔබට යම් යම් චිත්ත රූපම වෙනවා ඇති. අන්න ඒවා මවා ගන්න. හරි ලස්සනයි. සමහර වෙලාවට අපි එදිනෙදා පාවිච්චි කරන වචන අපි අපේ ජීවිතවලට එදිනෙදා පාවිච්චි කරන වචන තියෙනවානේ. ඒ වචන සිතියම් වලට යොදා ගන්න පුළුවන්. දැන් එතකොට සිතියම් ලකුණු කරනකොට ජනප්‍රිය ස්ථානයක් තමයි ත්‍රිකුණාමලය කියන්නේ. ත්‍රිකුණාමලය කියන්නේ ලංකාවේ අපේ ළමයිට සිතියම් ලකුණු කරන්න දුන්නම බොහොම තලු මරමින් සිතියම් ලකුණු කරන ස්ථානයක් විදිහට තමයි හඳුන්වන්නේ. ඉතින් අපි බලමු මේ ස්ථානය ඔබට අඳුර ගන්න පුළුවන්ද කියලා. මම රතු පාටින් සලකුණු කරනවා මෙන්න මෙතන. මෙතන තමයි ත්‍රිකුණාමලය තියෙන්නේ. එතකොට මේ ත්‍රිකුණාමලය තියෙනවා කියලා අපි අඳුරගන්නේ කොහොමද? එතන තියෙන හැඩය අනුව. අපි ගත්තොත් දැන් මෙතනින් මෙහෙම සම්පූර්ණ මේ හැඩය මතු කරලා ගත්තොත් මෙතන පේනවා ඇති බොක්කක ලකුණක්. බොක්කක හැඩය කියලා කියන්නේ දරුව ඇතුළට රට ඇතුළට හැරිච්ච කොටසක්. මෙන්න මේ සලකුණෙන් ඔබට අග්ගාලා අඳුර ගන්නවා මේ තමයි ත්‍රිකුණාමලය කියලා. අන්න ඒ වගේ ඔබ බලන්න මෙතන මොකද්ද තියෙන්නේ? මෙතන තියෙන මහියංගනය. මහියංගනේ මතක තියාගන්නේ කොහොමද? ලංකාවේ දිගම ගඟ ඕගොල්ලන්ට පේනවා ඇති. මම පෙන්නන්නම්. දැන් මේ ඉහත ඒවා ටික අපි පොඩ්ඩක් මකලා අපි බලමු. එතකොට අපිට නැත්තම් ඕගොල්ලන්ට මේක පැටලෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබට පෙන්නන්නම් මහියංගනේ කොහෙද කියලා. මහියංගනේ තියෙන්නේ මෙතන. එතකොට මහියංගනේ තියෙන්නේ මහවැලි ගංගාව දිගේ. ඔබට පේනවා ඇති මේ මහවැලි ගංගාව දිගේ එක්තරා තැනක් එකපාරටම එල් හැඩයකට නැවෙනවා. එල් හැඩයකට නැවෙනකොට එල් හැඩය නැවෙන තැන අපි මතක තියාගන්නේ මහියංගනේ තියෙන්නේ ලංකා සිතියමේ මහවැලි ගඟේ එල් හැඩයට නැවෙන තැන. එල් හැඩ වචනේ ගන්නවා අපි එල් හැඩය කියලා. අන්න ඒ වගේ සමහර තැන්. දැන් උදාහරණයකට තව උදාහරණයක්. දැන් මේ පෙන්නන මේ දැන් අපි මහියංගනේ දන්නවා වගේම අපි ඊළඟට ගත්තොත් මෙන්න මේ තැන මොකද්ද කියලා බලන්න. මේ මොකද්ද? මේ තියෙන්නේ මහනුවර. මහනුවරත් මතක තියාගන්න ලේසි. ඇයි? මහනුවර තියෙන්නේ මහවැලි ගඟ මෙහෙම උඩට හැරිලා ගමන් කරන තැන. පොඩට පේනවද? ඔබට නැමෙන තැන. නම්‍යශීලී වන තැන. මේක මේ ලේසි උපක්‍රම. ඒ කියන්නේ අපිට මේ සිතියම් ලකුණු කරනකොට එදිනෙදා පාවිච්චි කරන වචන අන්න ඒවා තමයි අපි මතක තියාගන්න පාවිච්චි කරන්නේ. ඊළඟට අපි කරනවා කොළඹ කොහෙද කියලා ගන්නකො. දැන් මම මේ මහනුවර අයින් කරගන්න නැත්නම් ඊට පස්සේ ඔයගලන්ට පැටලෙයිනේ. ඊළඟට මම යනවා මේ ලංකා සිතියමේ කොළඹ. කොළඹ සාමාන්‍යයෙන් තියෙන මේ නැගෙනහිර පැත්තට වෙන්නේ. නැගෙනහිර පැත්තේ කොයි හරියද? නැගෙනහිර පැත්තේ එකම එක තැනක තියෙනවා ගැට්ටක හැඩයක්. ගැට්ටක්. පඩියක් වගේ ඉඳගෙන ඉන්න පුටුව වගේ පේනවා. ඒ තමයි මෙන්න මෙතන. ඊදෙන පොඩ්ඩක් පල්ලෙහාට එන්න ඕනේ. අපි බලමු හරියටම තැන කොතනද කියලා. මෙන්න මේ හරිය. ඔයාලට පේනවද? මේ හැඩය. අන්නේ හැඩය තියෙන තැන තමයි කොළඹ පිහිටලා තියෙන්නේ. මේ ගැට්ට කියන වචනේ අපි පාවිච්චි කරනවා. මොකද එතකොට අපිට මතක හිටින ප්‍රමාණය වැඩි දුවේ පුතේ. ඉතින් ඔන්න සිතියම් ලකුණු කරනකොට මතක තියාගන්න පුළුවන් උපක්‍රම. ඒ නිසා මම ඔබට නැවත ආරාධනා කරනවා. මම ඔබට යෝජනා කරනවා. මොකද මම යෝජනා කිරීමක් තමයි විශේෂයෙන්ම කරන්නේ මේ වැඩේ කරන්න. සිතියම් ලකුණු කරනකොට මේකේ හැඩතල වලින් අපි මතක තියාගන්න එක වටිනවා. යාපනයේ ලකුණු කරනකොට බලන්නකො තව මම එක උදාහරණයක් විදිහට යාපනයේ ගන්න. අන්තිම උදාහරණ විදිහට. යාපනයේ තියෙන්නේ අපි දන්නවා උඩ. ලංකාවේ සිතියමේ උඩ පැත්තට වෙන්නේ. උඩ පැත්ත නම් මෙන්න මේ හරිය වෙන්න බෑ නේද? එහෙමනම් ඒ හරිය කොහෙද යාපනයේ තියෙන්නේ? යාපනයේ තියෙන්නේ මේ අර්ධද්වීපේ වම් අත පැත්තට වෙන්න. පේනවද ඩොට් එක? අන්න ඒක තමයි දුවේ පුතේ යාපනයේ ලකුණු කරන තැන. ඒ කියන්නේ මේ අර්ධද්වීපේ වම් අත පැත්තට වෙන්න. එතකොට සිතියම් ලකුණු කරනකොට යම් අවබෝධයක් ඔබට ලැබෙනවා. තේරුණානේ? එහෙමනම් ඒ කියන මඟ පෙන්වීමත් එක්ක අපි දැන් සිතියම් ලකුණු කරන්න පටන් ගමු. අපි බලමු. ඔබට දීලා තියෙන සිතියම් ස්ථාන ටික ලකුණු කරන්න මම ටට්ටක් ගාලා වෙලාව වෙන් කරගන්නවා. මම ඉක්මනට මේක මකාගෙන නේද? එතකොට අපිට මේ වැඩේ ඉක්මනට කරගන්නත් පුළුවන් නේ. ඉතින් දුවලා පුතාලා වැඩේට ලෑස්ති ඇති කියලා මම හිතනවා සිතියමක් ළඟට ගන්න. ඒ සිතියම ළඟට අරගෙන ඔන්න ඒ සිතියමේ
ඔන්න ඔබ තනියම ලකුණු කරනවා මාත් එක්ක. පළවෙනි ස්ථානය තමයි අනුරාධපුරය. අනුරාධපුරය කොහෙද තියෙන්නේ? ලංකා සිටියම දිහා බලාගෙන හිටියා. ලංකා සිටියම ඔබට බලනකොට පේනවා අනුරාධපුරය ළඟින් ගලා බසින ගංගාව මල්වතුය. මල්වතුය ළඟ තමයි අනුරාධපුරය තියෙන්නේ. එහෙමනම් ලංකා සිටියමේ මල්වතුය කොහෙද? මෙන්න මේ තියෙන්නේ මල්වතුය. මේ මන්නාරම පැත්තෙන් එළියට මුහුදට වැටෙන තැනින් තියෙන එකම ගංගාව මොකද්ද මේ මල්වතුය. ඒතර මේ මල්වතුය දිගේ පහළට එනකොට පොඩි නැමීමක් එක්ක ගමන් කරන ආකාරයක් ඔබට පේන්න තියෙනවා. අන්න එතන තමයි මේ තියෙන්නේ හරියටම ගත්තොත් අනුරාධපුරය. පැහැදිලි නේද? ඊළඟට අපි යනවා ජජ්ජර නදී කියන්නේ මොකක්ද කියලා හොයලා බලන්න. ජජ්ජර නදී කියන වචනේ පාවිච්චි කරනකොට සමහර ළමයිට අමාරුයි. ජජ්ජර නදී කියන්නේ දැදුරුවයට. දැදුරුවය කියන්නේ ගංගාවක්නේ. ගංගාවක් ලකුණු කරනවා නම් ගංගාව දිගේ ඉරක් අඳින එක අත්‍යවශ්‍යයි. ඒ නිසා මම මේ ගංගාව ඇඳලා ඔයගලන්ට පෙන්නනවා. මේ තියෙන ගංගාවල් වලින් මේ තියෙන ගංගාවල් වලින් ගත්තම දැදුරුවය තියෙන්නේ නැගෙනහිර පැත්තද බටහිර පැත්තද? ඔළුවට යන්න ඕනේ ටක් ගාලම බටහිර පැත්තට කියලා. එතකොට ඔන්න දැදුරුවය මෙතන මේ ගංගා ටික මතකයි නම් මේ තියෙන්නේ මල්වතුය, මේ තියෙන්නේ කලාවය, මේ තියෙන්නේ දැදුරුවය, මේ තියෙන්නේ කැලණි ගඟ, මේ තියෙන්නේ කළු ගඟ. එහෙම ගත්තම මේ තියෙන්නේ දැදුරුවය. ඔන්න එහෙනම් දැදුරුවය, එහෙම නැත්නම් ජජ්ජර නදිය. මම දැදුරුවය දිගේ මෙහිම දල වශයෙන් ඉරක් අඳිනවා. ඊට පස්සේ ඕගලන්ට මෙන්න මේ අතු ගංගාව මෙහෙම යනවා. මෙන්න මෙතනින් මෙහෙම ගමන් කරන එක පේනවා. නේද? මේ තියෙන මොකද්ද? මේ දැදුරුවය. පැහැදිලිනේ? මේ සිටියම ලකුණු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට උති නගර. උති නගර කොහෙද තියෙන්නේ? උති නගර තියෙන්නේ ලංකා සිටියේ මේ ටිකක් යටට වෙන්න. යටට වෙන්න හින්දා මම මේ පැත්තට එනවා. මේ පැත්තට එනකොට ලංකා සිටියේ දකුණු පැත්තේ යටින් මෙන්න මේ හරිය තියමයි තියෙන්නේ. දැන් මේ ගිනිකොන දිග පැත්තට වෙන්න තමයි පිහිටලා තියෙන්නේ. ගිනිකොන දිග පැත්තට වෙන්න ප්‍රසිද්ධ ස්ථානය තමයි අපි සාමාන්‍යයෙන් ලකුණු කරන්නේ මිනිහාගල් කන්ද. මිනිහාගල් කන්ද ලකුණු කරන ස්ථානයේම තමයි අපි සාමාන්‍යයෙන් ඔය කියන උති නගරය ලකුණු කරන්නේ. අපි එහෙමනම් උති නගරයත් අඳුර ගනිමුකෝ නේ. එහෙමනම් ඔන්න මම දැන් පෙන්නනවා ඔයගලන්ට උති නගරය මෙන්න මෙතන. ඔබට පේනවා ඇති උති නගර. ඊළඟට අපි බලමු ගල් සොහොන් කනත්ත. දැන් එතකොට ගල් සොහොන් කනත්ත ලකුණු කරනකොට නම් කට්ටියට එකපාරට කලබල වෙයි. සර් අනේ අපිට මතක නැහැ නේ. ඉතින් ඒකටත් මම ඔයගලන්ට උත්තරයක් දෙනවා. ගල් සොහොන් කනත්ත ලකුණු කරන ස්ථානයේම තමයි යාපහුව තියෙන්නේ. එහෙනම් ඔබ යාපහුව ලකුණු කරන්නේ කොහෙද? අන්න එතනම තමයි ගල් සොහොන් කනත්තක් තියෙන්නේ. එහෙනම් ඔයගොල්ලෝම බලා ගන්නකෝ. මේ තියෙන්නේ ගල් සොහොන් කනත්ත. ගල් සොහොන් කනත්ත වැදගත් වෙන්නේ පූර්ව ඓතිහාසික සොහොන් කොටක් තියෙන නිසා. ඊළඟට අපි යනවා උඩ රංචා මඩම. රංචා මඩම උඩ රංචා මඩම අන්න ළමයිට පැටලෙන තැන. රංචා මඩම කිව්වත් එකයි උඩ රංචා මඩම කිව්වත් එකයි. රංචා මඩමම තමයි උඩ රංචා මඩම තියෙන්නේ. ඒ කියන්නේ ඉන්න තැන අනුව තමයි උඩ රංචා මඩම කියලා වෙන් වෙන්නේ. ලංකාවේ පළවෙනි නිවාසය ගැන තොරතුරු ලැබෙන ස්ථානය. මේ ලංකා සිටියේ මේ කොහෙද රංචා මඩම තියෙන්නේ? වලවේ ගඟේ තියෙනවා ප්‍රධාන ජලාශයක් උඩවලව ජලාශය. උඩවලව ජලාශය ළඟ තමයි ඔය කියන රංචා මඩම තියෙන්නේ. අපිට දීලා තියෙන්නේ උඩ රංචා මඩම කියලානේ. ඉතින් මේ හරිය ජලාශය තියෙන්නේ මෙන්න මෙතන තමයි වලවේ ගඟ තියෙන්නේ. වලවේ ගඟේ දකුණු පැත්තේ මෙන්න මෙතන. අපි ඒක පොඩ්ඩක් ගඟින් පල්ලෙහාට වෙන්න ලකුණු කරන්න ඕනේ. ඒ නිසා මම ඒක නැවත වාරයක් ඔබට පෙන්නනවා. හොඳට බලා ගන්න. ඔව්. ඒ තමයි ඕගොල්ලෝ දකින උඩ රංචා මඩම. ඊළඟට කාචරගාම. කාචරගාම කිව්වමත් සමහර අයට ප්‍රශ්නයක්. කාචරගාම කියන්නේ ළමයි කතරගමනේ. කතරගම කොහෙද තියෙන්නේ? කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා. එහෙනම් ওই කතාව කියනකොට කතරගමට ගියා තමයි මැණික් ගඟත් හිඳිලා නම් මැණික් ගඟ අයිනේ තමයි මොකද්ද තියෙන්නේ? කතරගම. එහෙනම් හොයාගන්න ඕනේ ඉස්සලා මොකද්ද? මැණික් ගඟ. ලංකා සිටියේ මේ ගිනිකොන දිග පැත්තට ගියාම මෙන්න මෙතන ඔබට පේනවා ඇති මැණික් ගඟ ගලාගෙන බහිනවා. මේ මැණික් ගඟේ ඉහළට වෙන්න තමයි අපි මේ කතා කරන කතරගම තියෙන්නේ. ඔන්න කතරගම. පැහැදිලි නේද දරුවනේ? ඔන්න. බොහොම ලස්සනට අපි සිටියම ලකුණු කරගෙන ඉස්සරහට යනවා. ඊළඟට අපි යනවා ජම්බකෝල පට්ටන. යාපනයට යන ළමයි නම් ජම්බකෝල පට්ටන ගැන යම් ප්‍රමාණයකට අහලා තියෙනවා.
බුදුදහම ගැන ඉගෙන ගත්ත ළමයි දන්නවා ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කෙරෙව්වේ දඹකොළ පටුන වරායෙන්. මේ කොහෙද? යාපනයේ පැත්තේ තියෙනවා කියලා කිව්වේ. ලංකාවේ උතුරු පළාතේ වර්තමාන කන්කසන්තුරිය කියලා හඳුන්වන්නේ. ඒ තමයි කොහෙද? අපි ටිකක් උඩට වෙන්න මේක වරායක් විදිහට තමයි අපි අඳුරගන්නේ. ඉතින් අපි මේ වරාය නැවත වාරයක් ඔන්න අඳුරගන්නයි ලෑස්තිය. යාපනයේට ඉහළින් පිහිටලා තියෙන්නේ මේ මොකද්ද? දඹකොළ පටුන. එහෙම නැත්නම් ජම්බකොළ පට්ටන වරාය. ඊළඟ මාතොට. මාතොට කියන්නේ කොහෙද? මාතොට කියන්නේ මේ සිටිය මේ ගත්තම මන්නාරමනේ. එහෙමනම් ඒක ලකුණු කරන්න ඕනේ මෙන්න මෙතන. එතකොට මන්නාරම ලකුණු කරනකොට ලකුණු කරන්නේ දූපතේ. දූපතේ තමයි කියන්නේ මේ ඔබට බාකින තලෙයි මන්නාරම කියන දූපතේ තමයි මන්නාරම තියෙන්නේ. නමුත් මාතොට තියෙන්නේ මම මේ ලකුණු කරලා තියෙන ප්‍රධාන ගොඩබිම. පැහැදිලිනේ? අපි ඊළඟට යනවා. කලාවැව. මේ ලංකා සිටි මේ කලාවැව තියෙන්නේ කලාඔයේ කියලා අපි දැන් හැමෝම දන්නවා. එහෙනම් කලාඔයේ ලකුණු කරන්න ඕන නිසා මම මේ පාට පාවිච්චි කරන්නේ වෙන පාටක් පාවිච්චි කරනවා. ඔබට මෙන්න පේනවා ඇති අපි ටිකක් පහළට වෙන්න ලකුණු කරගමු. ඉතින් මේ ලකුණු කිරීම ඔන්න ඔබට පේනවා ඇති. මෙන්න මේ තියෙන්නේ මොකද්ද? කලා වැව. කලාඔයේ තමයි කලාවැව පිහිටා තියෙන්නේ. ඊළඟට ඇලහැර අමුණ. ඇලහැර ඇල නෙමෙයි. ඇලහැර අමුණ පිහිටලා තියෙන්නේ මොන ගංගාවේද? අමුණක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ගංගාවක් කරහා බඳින බැම්මක්. ඔබ අමුණ ගැන අවබෝධයක් නැත්නම් මම නැවත වාරයක් කියන අමුණක් කියන්නේ මොකද්ද? ගංගාවක් කරහා බඳින බැම්මක්. ඒතකොට මේ අමුණ පිහිටලා තියෙන්නේ කොහෙද? මේ මහවැලි ගඟ දිගේ අතු ගංගාවක් එකතු වෙනවා. ඒ තමයි අබන් ගඟ. අබන් ගඟේ මේ පැත්තට ගියොත් කෙළවරම තවත් ගංගා තියෙනවා, සුදු ගඟ තියෙනවා, කළු ගඟ කියලා තියෙනවා. අන්න මෙන්න මේ මම මේ පෙන්නන ස්ථානේ අමුණ තියෙන්නේ. හරියට මම මේ ඩොට් එක තියලා තියෙන්නේ මොකද්ද? ඇලහැර අමුණේ. ඇලහැර අමුණ ඔන්න පෙන්නුම් කරා. ඊළඟට අපි ලකුණු කරන්න යන්නේ ගාල්හ නදී. ගාල්හ නදී කිව්වමත් කට්ටියට ප්‍රශ්නයක් තියෙනවා. ගාල්හ නදී කියලා කියන්නේ ළමයි ගල්ඔයට. මොකද කියන්නේ? ගල්ඔයට. ගල්ඔය පෙන්නගන්නේ නැගෙනහිර පළාතේ ගලා බසින ප්‍රධාන ගංගාවක් මේ තියෙන්නේ. මේ තියෙන්නේ ගාල්හ නදී. ඊළඟට පාහියන්ගල. පාහියන්ගල කියන්නේ වසර 38000කට කලින් අපේ මානවයේ හිටපු තැනනේ. පාහියන්ගල තියෙන්නේ කොහෙද? බුලත් සිංහල. බුලත් සිංහල කොහෙද තියෙන්නේ? කළුතර දිස්ත්‍රික්කේ. කළුතර දිස්ත්‍රික්කේ නම් කළු ගඟ. එහෙනම් මෙන්න මේ පේනවා ඇති කළු ගඟ එකට එකතු වෙන තැනක තමයි ඔය කියන මේ පාහියන්ගල තියෙන්නේ. හරියටම පෙන්නනකොට ඔන්න ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඔන්න තියෙනවා පාහියන්ගල. ඔන්න අපි ස්ථාන ගොඩක් ලකුණු කරා. 1 2 3 4 5 6 7 8 9 10 11 12 කියන ලකුණු කීයක්ද? ලකුණු 12ක් ඔබට ලැබෙනවා. එතකොට මේ ලකුණු 12 ලබා ගන්න ඔන්න මග පෙන්වීම කරා. පොඩි නැවත මතක් කිරීමක් කරමුකෝ. මේ පළවෙනියටම මේ උඩින් අපි මේ සිටියම දිහා බලාගෙන ගියමු. මේ දීලා තියෙන දඹකොළ පටුන, මේ තියෙන්නේ මාතොට, මේ තියෙන්නේ අනුරාධපුරය, ඊළඟට තියෙන්නේ මේ කලාවැව, මෙතන තියෙන්නේ ගල් සොහොන් කනත්ත, මේ තියෙන්නේ ජජ්ජර නදී, එහෙම නැත්නම් දැදුරුවය, මේ තියෙන්නේ ඇලහැරාමුණ, මේ තියෙන්නේ පාහියන්ගල, මේ තියෙන්නේ උඩරංචමඩම, මේ තියෙන්නේ කාචරගාම, එහෙම නැත්නම් කතරගම, මේ තියෙන්නේ උතිනගර, මේ තියෙන්නේ ගාල්හ නදී, එහෙම නැත්නම් ගල්ඔය කියලා. දැන් ඔබට පැහැදිලි ඇති ලංකා සිතියමේ ස්ථාන ලකුණු කරන විදිහ. ලංකා සිතියම් ලකුණු කරපු ඔයාලා දැන් බලනවා ඇති ඊළඟ අවස්ථාව මොකක්ද කියලා. ඔබ දන්නවනේ ඊළඟ අවස්ථාව ලෝක සිතියම කියලා. ඉතින් ලෝක සිතියම ලකුණු කරනකොට ස්ථාන 6ක් ඔබට ලකුණු කරන්න තියෙනවා. ස්ථාන 6 ලකුණු කරනකොට ඔබට මුලින්ම දීලා තියෙන ස්ථානය තමයි අපි අවධානය යොමු කරොත් මලක්කා සමුද්‍ර සංධිය. මලක්කා සමුද්‍ර සංධිය කියලා කියන්නේ මේ ලෝක සිතියමේ ලෝක දේශපාලනය තුළ ඒ වගේම ලෝක වෙළඳ මාර්ග තුළ ඉතා වැදගත් ස්ථානයක් කියලා. ඉතින් ආසියාවේ ඉඳලා යුරෝපයට පිවිසෙන්න තියෙන වැදගත් මාර්ගයක්. ඒක පෙන්눔 කරන්නේ ලෝක සිතියමේ අපිට දීලා තියෙන මේ ලෝක සිතියමේ ගිනි කොන දිගට වෙන්න පිහිටලා තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති සුමාත්‍රා කියලා දූපතක්. මේ සුමාත්‍රා දූපතයි ඒ වගේම මලයා අර්ධද්වීපය. මලයා අර්ධද්වීපය තමයි මැලේසියාව, සිංගප්පූරුව, තායිලන්තයේ කොටසක් පිහිටලා තියෙන්නේ. මෙන්න මෙතන ඔයාට අඳුර ගන්න පුළුවන් වෙනවා
මේ තියෙන්නේ මලක්කා සමුද්‍ර සන්ධිය කියලා. ඊළඟට අපි ලකුණු කරන්න යන්නේ බැග්ඩෑඩ් නගරය. බැග්ඩෑඩ් නගරේ තියෙන්නේ ඉරාකයි. ඉරාකයේ අගනුවර විදියට තමයි අපි අඳුරලා දෙන්නේ. අතීතයේ මුස්ලිම් අධිරාජ්‍යයක අගනුවරක් විදියට තමයි බැග්ඩෑඩේ පාවිච්චි කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි ඓතිහාසික ස්ථාන විදියට ලකුණු කරන්න බැග්ඩෑඩ් දෙන්නේ. මේ තියෙන බැග්ඩෑඩේ. ඒ කියන්නේ ඔයාලට පේනවා ඇති මේ අරාබිය, මේ පැත්තෙන් ඉරානය, එහෙම නැත්නම් පර්සියාව, ඒ අතර මැද තමයි ඔය කියන බැග්ඩෑඩ් නගරේ තියෙන්නේ. ඊළඟට අපිට ලකුණු කරන්න දෙන ස්ථානීය තමයි අතීත ලෝක වෙළඳාම තුල වැදගත් වෙළඳ මධ්‍යස්ථානය. සේදමාවතේ මුහුදු සේදමාවත, ගොඩබිම් සේදමාවතේ හැමෝම මුණ ගැහෙන තැන, යුරෝපීයන් සහ ආසියාතිකයන් මුණ ගැහෙන තැන කොන්ස්ටන්තිනෝපලය. මේ ලෝක සිතියම අරගත්තොත් යුරෝපය පැත්ත තමයි මේ නිරූපණය කරන්නේ. මේ යුරෝපයේ පැත්තේ පහළට වෙන්න මෙන්න මේ ස්ථානීය තමයි ඔය කියන කොන්ස්ටන්තිනෝපලය පිහිටලා තියෙන්නේ. කොන්ස්ටන්තිනෝපලයේ වර්තමානයේ අයිති වෙන්නේ තුර්කියට. මේ හතරස් කොටුව වගේ පේන තුර්කිය. මේ තුර්කියට අයිති මේ කොන්ස්ටන්තිනෝපලයේ වර්තමානයේ හඳුන්වන්නේ ස්තාන්බුල් කියන නමින්. ස්තාන්බුල්. ඊළඟට රතු මුහුද ගැන හොයලා බලන්න ඕනේ. රතු පාටින්ම ලකුණු කරන නිසා රතු මුහුද ලකුණු කරන්න ලේසි. සමහරව හිතනවා ඇති රතු මුහුද කියලා කියන්නේ මේ රතු පාට නිසා කියන. නෑ. ඓතිහාසික පසුබිමක් එක තමයි රතු මුහුද නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් දුවේ පුතේ ඔබට පේනවා ඇති අරාබිය. මේ අරාබියේ මෙන්න මේ පැත්තට වෙන්න තියෙන මේ මුහුදු කොටස තමයි අපි හඳුන්වන්නේ මොකක් කියලාද? රතු මුහුද කියලා. පැහැදිලිනේ? එහෙමනම් ඔන්න රතු මුහුද අපි දන්නවා. ඊළඟට අපි හොයලා බලනවා ගෝව කොහෙද කියලා. අර සින්දුවකුත් තියෙනවානේ ගෝවේ ගෑනු පරාදයි කියලා. අපි මේ කතාව මෙතනට ගත්තේ වෙන මොකටවත් නෙවෙයි. නිකන් මතක තියාගන්නකොට කට්ටිය ගෝව කිව්වම කට්ටියට මතකයි. මතක තියාගන්න. ගෝව කියලා කියන්නේ හැම දෙයකටම වඩා වැදගත් ස්ථානයක්. ආසියාවට පෘතුගීසීන් ඇවිල්ලා ඒගොල්ලන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානයේ පිහිටුවේ ගෝව කියන නගරේ. ඉන්දියාවේ අදටත් පෘතුගීසි සංස්කෘතිය දකින්න පුළුවන් එකම ප්‍රදේශය තමයි අපි මේ වර්තමානයේ කතා කරන ගෝව ප්‍රදේශය. මෙන්න ගෝව. ඉන්දියාවේ බටහිර වෙරළේ තමයි ගෝව මේක ප්‍රාන්තයක් විදිහට පාවිච්චි කරනවා පිහිටලා තියෙන්නේ. ඊළඟට මේ අවසාන ස්ථානය මුස්ලිම් වරුන්ගේ පූජනීය නගරය. මොකද මුස්ලිම් වරුන්ගේ පූජනීය නගරය? ඇහුව ගමන් කියයි කට්ටියම දන්නවා මක්කම. මැකා කියලාත් හඳුන්වනවා. අන්තිමට ලකුණු කරන්න තියෙන්නේ මක්කම. ඔන්න බලා ගන්න මක්කම ලකුණු කරනවා. අරාබි අර්ධද්වීපයේ පිහිටන මේ ස්ථානයත් අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ. ඉතින් මේ පෙන්නුවේ ලංකා සිතියම් සහ ලෝක සිතියම් ලකුණු කරන විදිය. ඉතින් අපි ඊළඟ කොටසට දැන් පියනගමු. දැන් අපි දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ ඔබට අවධානය යොමු කරන්න තියෙන ඊළඟ කොටස දිහාවට අපි හැරිලා බලමු. දැන් ඔයාලට පේනවා ඇති කෙටි ප්‍රශ්න හතරක් යොමු කරලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි ලංකාවට පැමිණි මුල්ම ලන්දේසි ජාතිකයා කවුද කියලා. එහෙම අහනකොට එකපාරම උත්තරේ ලියන්න යන්න කලින් පොඩ්ඩක් බලන්න මොකද්ද මේ ප්‍රශ්නේ අහන්නේ කියලා. පහත ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න. ඔබ මතක තියාගන්න පිළිතුරු ලිවීමේදී ප්‍රශ්න අංකය දාන්න. හරියට ප්‍රශ්න අංකය දාන්න. පළවෙනි ප්‍රශ්නේ, පළවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ ඊට පස්සේ තමයි රෝම ඉලක්කම් අංක 1 කියලා දාන්න. ඔබ අනිවාර්යයෙන් මේ පියවර අනුගමනය කරන්න ඕනේ. ඉතින් මේ කෙටි පිළිතුරු සපයන්න කියලා කියනවා. ලංකාවට පැමිණි මුල්ම ලන්දේසි ජාතිකයා අඳුර ගන්න පුළුවන්ද? මතකයිද? ඔබ ඉතිහාසය පාඩම් කරලා තියෙනවා නම් මේ වෙනකොට ඔබ කවුද කියලා දන්නවා. ජොරිස් වෑන් ස්පීල්බර්ජන්. ජොරිස් වෑන් ස්පීල්බර්ජන්. ඒ තමයි මුල්ම ලන්දේසි ජාතිකයා. යාපනයට පෘතුගීසීන් පැමිණෙන විට යාපනයේ පාලකයා. ටක් ගාලා උත්තරේ ලියමු බලන්න. ඒ තමයි පරරාජසේකරම්. යාපනයට පෘතුගීසීන් එනකොට යාපනයේ පාලනය කළේ පරරාජසේකරම්. ලංකාවට පැමිණි මුල්ම පෘතුගීසි ජාතිකයා. අපි හැමෝම දන්නව නේද? ලොරන්සෝ ද අල්මේදා. තුන්වෙනි උත්තරේ තමයි ලොරන්සෝ ද අල්මේදා. හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ ලංකාවේ සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය මොකද්ද? සාහිත්‍යයේ ස්වර්ණමය අවධිය තමයි කෝට්ටේ යුගය. ඔබ දන්න විදිහට සංදේශ කාව්‍ය, ප්‍රශස්ති කාව්‍ය, ශිලෝ කාව්‍ය, හටන් කාව්‍ය, උපදේශාත්මක කාව්‍ය මේ හැම දෙයකින්ම සමන්විත වෙච්ච ඊටාම ස්වර්ණ වටිනා යුගයක් විදිහට තමයි අපි අඳුරලා දෙන්නේ කෝට්ටේ යුගය. එහෙනම් උත්තරේ අපි දැන් ලියුවා. ඊළඟට අපි යනවා තුන්වන මේ ප්‍රශ්නේ පිළිතුරු ටික ලියලා ඉවරුනාට පස්සේ ඊ ප්‍රශ්නෙට.
රූප සටහන් හඳුනා ගනිමින් පිළිතුරු සපයන්න කියලා කියනවා. සිම්පල් ඒ අකුරෙන් ප්‍රශ්නාංකය වර්ග කරනවා. පින්තූර පළවෙනි පින්තූරය. ඒකේ පළවන රෝම ඉලක්කම. මෙහි දැක්වෙන රූපය නම් කරන්න. ඔබ අඳුරනවද මේ පින්තූරේ මොකද්ද තියෙන්නේ කියලා? මේ පින්තූරේ පෙන්වුම් කරන්නේ පොළොන්නරුව ගල්පොත ශිලාලිපිය. එහෙම තමයි ඔබ පිළිතුරු ලියන්නේ. පොළොන්නරුව ගල්පොත ශිලාලිපිය. ඔබට මේ වීඩියෝ පටය කියවගෙන යනකොට ඔබට ලියා ගන්න කාලය අවශ්‍යයි නම් මේ වීඩියෝ පටය නවත්තලා ඔබේ අවශ්‍ය කොටස නැවත නැවත හොඳින් අහලා ලියන්න. පොළොන්නරුව ගල්පොත ශිලාලිපිය. මේ කවුරුන් විසින් කරවන ලද්දක්ද? නිශ්ශංක මල්ල රජතුමා තමයි මේ සෙල්ලිපිය කරවලා තියෙන්නේ. ලංකාවේ තියෙන දිගම සෙල්ලිපිය තමයි මේ තියෙන්නේ. ඉතින් මේ පිහිටා ඇති දිස්ත්‍රික්කය කොහෙද? පොළොන්නරුව කිව්ව ගමන් අපි උත්තරේ දන්නවනේ. මේ උත්තරේ එන්න ඕනේ දිස්ත්‍රික්කය පොළොන්නරුව. පොළොන්නරුව කියනකොට අනුරාධපුරය කියලා හරියන්නේ නැහැ. පොළොන්නරුව කියන්න ඕනේ. ඉතින් අභිලේඛන ලියා තියෙන මාධ්‍යයන් මොනවද? මේ ප්‍රශ්නෙටම අදාළයි. හැබැයි අපිට මේක එකපාරට ඔලුවට යන්නේ නැහැ. ප්‍රශ්නෙට අදාළ නැති ප්‍රශ්නයක් නෙමෙයි අහලා තියෙන්නේ. අභිලේඛන කියලා කියන්නේ ඕනම මාධ්‍යයක් උපයෝගී කරගෙන ලියනු ලබන ලේඛන වලට. ඕනම මාධ්‍යයක් උපයෝගී කරගෙන ලියන ලේඛන වලට තමයි අපි කියන්නේ අභිලේඛන කියලා. අන්නේ අභිලේඛනවල අභිලේඛන ලියා ඇති මාධ්‍යයන් තුනක් ලියන්න කියලා කිව්වම අපිට පුළුවන් රන්පත්, තඹපත්, ශිලාලිපි, ඒ වගේම රෙදි, දැව, පුස්කොළ ආදී වශයෙන් දක්වන්න. ඔන්න මාධ්‍යයන් තුනක්. ඒ කියන්නේ ලේඛන ලියන්න යොදා ගන්න ද්‍රව්‍ය ගැන තමයි අපි මෙතනදී ප්‍රශ්න කරන්නේ. පැහැදිලිනේ? අපි යනවා ඊළඟ පින්තූරෙට. දෙවෙනි පින්තූරේ මොකක්ද? මෙම රූපයෙන් දැක්වෙන පුද්ගලයා කවුද? මේ රූපයෙන් දැක්වෙන පුද්ගලයා කවුද? ඔගොල්ලෝ දන්නවා. 11 ශ්‍රේණියේ ඉගෙන ගත්ත දරුවෝ විදියට ඔබට මේ පින්තූරය දැක්ක ගමන් අඳුර ගන්න පුළුවන්. හැබැයි පොඩි කාලේ ඉඳලා අඳුරන චරිතයක්. ඒ තමයි හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. මම මේ පැත්තට එනකොට ඔයගොල්ලන්ට පේනවා ඇති මේ පින්තූරයෙන් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා තමයි පෙන්눔 කරන්නේ. ඉතින් මෙතුමා පිහිට වූ සමාගම මොකද්ද? මෙතුමා විසින් පිහිටවනවා ලංකාවේදී සමාගමක් පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය කියලා. පරම විඥානාර්ථ බෞද්ධ සමිතිය කියලා. ඊළඟට මෙතුමා මෙරටට පැමිණෙන සමයේ පැවති ගැටලුව කුමක්ද? මොනවද මෙතුමා එන කාලෙදී තිබ්බ ගැටලුව? ගැටලුව තමයි බෞද්ධයන්ට විවිධ විදිහේ චෝදනා එල්ල වෙලා තිබුණා. ඒ වගේම බෞද්ධයන්ට තමන්ගේ බෞද්ධ කටයුතු නිදහසේ කරගෙන යන්න අවස්ථාව ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලබා දීම වෙනුවෙන් තමන්ට කරන්න පුළුවන් දේ කරන්න තමයි හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට පැමිණියේ. ඒ නිසා ඔබ පිළිතුර ලියනකොට ලියන්න ඕනේ බෞද්ධයන්ට එල්ල වී තිබූ අභියෝග තමයි අපි මෙතනදී ලියන්න ඕනේ උත්තරේ විදියට. මෙතුමාගෙන් සිදු වූ සේවාවන් තුනක්. අපිට සේවාවන් තුනක් කියලා මේක ඉවර කරන්න බෑ. නමුත් මම සේවාවන් ටිකක් ඔයාලට ලියා ගන්න ඕන විදියට කියන්නම්. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා කරපු සේවාවක් තමයි වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීම. ඒ වගේම තමයි බෞද්ධ කොඩිය නිර්මාණය කරන්න මූලිකත්වය ගැනීම. ඒ වගේම තමයි මෙතුමා තමයි ලංකාවට බෞද්ධ පාසල් කියන සංකල්පය ගෙනාවේ. මොකද මීට කලින් තිබුණේ ක්‍රිස්තියානි පාසල් විතරයි. ඒතර බෞද්ධ පාසල් ආරම්භ කිරීමේ පුරෝගාමියා විදියට මෙතුමා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම මෙතුමා තමන්ගේ දර්ශනීය පිළිබඳව ගමින් ගමට ගිහිල්ලා දේශන පැවැත්තුවා. ඒ වගේම තමයි මෙතුමා පුවත්පතක් ආරම්භ කළා සරසවි සඳ රැස කියලා. මේ දේවල් එක්ක මෙතුමා ලොකු කාර්යභාරයක් ලංකාව වෙනුවෙන් කරලා තියෙනවා. මීට කලින් දහම් පාසල් තිබුණේ නැහැ. බෞද්ධයෝ වෙනුවෙන් දහම් පාසල් ආරම්භ කරේ හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා. ඒ නිසා මෙතුමා කරපු සේවාවන් ගැන ඔබ විශේෂ අවධානය යොමු කරන්න එක වටිනවා. ඔන්න නැවත වාරයක් මම කියන්නම් මෙතුමා කරපු සේවාවන් ටික. වෙසක් පොහොය රජයේ නිවාඩු දිනයක් කිරීම, බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට මූලිකත්වය ගැනීම, ගමින් ගමට ගොස් දේශන පැවැත්වීම, බෞද්ධ පාසල් ආරම්භ කිරීම, බෞද්ධ පුවත්පත් ආරම්භ කිරීම, සරසවි සඳරස වගේ පුවත්පත් ආරම්භ කිරීම, ඒ වගේම බෞද්ධ දහම් පාසල් ආරම්භ කිරීමටත් මූලිකත්වය ගැනීම මෙතුමා විසින් කරපු කාර්යභාරයක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙමනම් ඔන්න අපි පළවෙනි ප්‍රශ්නය දෙවෙනි කොටසේ දෙවන ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නය එහෙම නැත්නම් පළවෙනි කොටස සාකච්ඡා කරලා ඉවර කරනවා. දැන් ළමයි අපි සූදානම් වෙන්නේ මේ දෙවන ප්‍රශ්න පත්‍රයේ ඊටාම වැදගත් කොටසට යමු වෙන්න. මම මේ වැදගත් කියනවා වගේම ඊටාම වැදගත් කියන වචනේත් පාවිච්චි කරනවා. සිතියම් ලකුණු කරන එක වැදගත්, රූප සටහන් ලකුණු කරන එක වැදගත්, කෙටි ප්‍රශ්න වලට උත්තර ලියන එකත් වැදගත්. හැබැයි ඊටාම වැදගත් කියන වචන පාවිච්චි කරන්නේ
මේක හරියට ටෙස්ට් මැච් එකක් වගේ. පේපර් එකට උත්තර ලියන එක. එහෙම කියන්න හේතුව තමයි අපි 6-4 පාරවල් ගහනවට වඩා ටෙස්ට් මැච් එකකදී කරන්නේ සාමාන්‍ය ක්‍රිකට් ක්‍රීඩාවෙන් මම උදාහරණ ගත්තේ මේක හැමෝටම ටිකක් ලං වෙන හින්දා. ක්‍රිකට් ක්‍රීඩාවේදී ටෙස්ට් මැච් එකකදී පුළුවන් තරම් ලකුණ 1 2 තමයි එකතු කරන්නේ. ඒකට ලොකු වෙලාවක් වෙන් කරනවා. අන්න ඒ වගේ තමයි සමහර වෙලාවට 6-4 පාරවලුත් වදිනවා. 6-4 පාරවල් කියලා කියන්නේ එකපාර ඉස්සරහට බැලලා ලකුණු 6ක් ගන්න පුළුවන් වගේ තමයි. ඉතිහාසයේදී ඉක්මනින් ලකුණු ගන්න තියෙන තැන් තමයි සිතියම් සහ රූපසරහ. ඒවා ඉක්මනට ලකුණු ලැබෙනවා. හැබැයි සමහර තැන් තියෙනවා එහෙම ඉක්මනට ලකුණු ගන්න බෑ. ඒවට ටිකක් පොඩි කැපකිරීමක් කරන්න ඕනේ. ඒකට පොඩ්ඩක් තමන්ගේ මහන්සිය ලබා දෙන්න ඕනේ. ඒකට පොඩ්ඩක් හිතන්න ඕනේ. අන්න ඒ වගේ හිතන්න ඕනේ තැනකට තමයි මම දැන් ඕගොල්ලන්ව ගෙනල්ලා තියෙන්නේ. ඒ තමයි දෙවන ප්‍රශ්න පත්‍රයේ තියෙන රචනා ප්‍රශ්න වලට. ඔබ ලියන උත්තරේ ඔබ දන්න කරුණු පමණක් ලියලා ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ වගේ ප්‍රශ්නවලදී. ඔබ මතක තියාගන්න ඔබ කරන වැරද්දක් තමයි ඔබ අච්චුපතේ තියෙන එහෙම නැත්නම් ඔබට ලියලා තියෙන පෙළපොතේ තියෙන කරුණු විතරක් ඔබ පිළිතුරු වලට ලියනවා. ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ දුවේ පුතේ. ඔබ පිළිතුරු ලියනකොට ඔබ අනිවාර්යයෙන්ම ඔබ දැනගන්න ඕනේ ඒ පිළිතුරට අදාළ උත්තරය, ඒ කියන්නේ ඒ කතාව ඔබ ගොඩනගන්න හැකියාව තියෙන දරුවෙක් බවට පත් වෙන්න ඕනේ. ඉතින් මම ඔබට යෝජනා කරනවා පිළිතුරු ලිවීමේදී ඔබ අනිවාර්යයෙන්ම රචනා ප්‍රශ්නවලදී ඔබ ඔබේ අදහස් එකතු කරන්න. ඒ අදහස් එකතු කරනකොට පිළිතුරට ගැළපෙන විදිහට අදහස් එකතු කරන්න. ඒ කතාව බොහොම වැදගත් දෙයක්. ඔබට මේ කතාව මම උදාහරණයකින් පැහැදිලි කරන්න. දැන් සාමාන්‍යයෙන් ඔබගොල්ලෝ පාන් කනවනේ. පාන් කියන කෑම ගන්නවනේ. ඒ පාන් කනකොට ඔබ පාන් කනකොට මොන වගේ දේවල්ද පාවිච්චි කරන්නේ? එක්ක ඔබ බටර් හෝ ජෑම් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ මේකට මොකක් හරි ව්‍යංජනයක්, හොදි, මාළුවක්, ඔය මොකක් හරි ඔයගොල්ලෝ කැමති විදිහේ දෙයක් ඒකට ඒ කියන්නේ පාන් එක ගන්න පොඩි නිකන් සයිඩ් එකකින් මොකක් හරි ගන්නවා, වඩේ කෑල්ලක් හරි ගන්න. එතකොට මේ කෑම කනකොට ඒ පාන්මනේ ඔබ කන්නේ. එකම දේ තමයි ඔබ කන්නේ. නමුත් ඒකට එකතු කරන පොඩි දේවල් ටිකක්. අන්න ඒ වගේ තමයි මේක. ඔබ ලියන්නේ එකම කතාව වුණාට ඒ කතාවට ඔබ වටින් ගොඩින් ටිකක් එකතු කරන්න ඕනේ. හැබැයි එකම කතාව කියවෙන්න ඕනේ. මේක බටර් ජෑම්, හොදි, මාළු වගේ තමයි. මේ කතාවට කියවෙන්න ඕනේ වටේම තියෙන දේවල් එකතු වෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රශ්න පත්‍රයට નિયમિત පිළිතුරු ටික ඔබට ලියා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ මම ඔබට යෝජනා කරන කතාව තමයි ඔබ පිළිතුරු ලිවීමේදී ඔබ අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි ඔන්න අනිවාර්යයෙන්ම ඔබේ අදහස් ටික එකතු කරන්න. අදහස් එකතු කරන්න කියලා අපි දැන් වැඩේ පටන් ගන්නවා. හැබැයි දැන් මෙතන පොඩි ප්‍රශ්නයක් එනවා දරුවනේ. ඒ තමයි ඔබේ අදහස් ලියන්න කියලා ඔබ පිළිතුරු ගොඩාක් ලියලා හරියනවද? මතක තියාගන්න රචනා ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමේදී ඔබට ලැබෙන කාලය ගැන ඔබ අවධානය යොමු කරන්න. අපේ ළමයි අවධානය යොමු කරන්නේ නැති දේත් කාලය තමයි. එතකොට එතනදී ඔබ අවධානය යොමු කරන්න ඕනේ පිළිතුරට ලැබෙන කාලයේදී තේරුම් ගන්න ඕනේ තමයි හැම ප්‍රධාන ප්‍රශ්නයකටම පැය භාගයක වෙලාවක් තියෙනවා. ඒ කියන්නේ මිනිත්තු 30ක් ඔබට ලැබෙනවා. සම්පූර්ණ කාලය පැය 3යිනේ. ඒතර දෙවන ප්‍රශ්න පත්‍රයේ පැය 3ක කාලෙන් පළවෙනි පැය භාගය වෙන් වෙන්නේ ඔබේ සිතියම් රූපසටහන් කෙටි ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න. ඊතුරු පැය භාගය බැගින් පැය භාගය කොටස් 5ක් ඔබට ලැබෙනවා. ඒ කොටස් 5ට ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. එහෙම උත්තර ලියන කොටත් ඔබට පේනවා ඇති දැන් මේ වගේ කොටස් 4 ප්‍රශ්නයක්. රෝම ඉලක්කම් 1, රෝම ඉලක්කම් 2, රෝම ඉලක්කම් 3, රෝම ඉලක්කම් 4. එතකොට මේ ප්‍රශ්නවලදී මෙන්න මේ පළවෙන රෝම ඉලක්කම් 1ටයි 2ටයි ලැබෙන කාලය මිනිත්තු 5යි. ඊට පස්සේ රෝම ඉලක්කම් 3යි, රෝම ඉලක්කම් 4යි ගත්තොත් ඔබට ලැබෙන කාලය මිනිත්තු එක ප්‍රශ්නයකට මේ තුන්වෙනි රෝම ඉලක්කමට මිනිත්තු 10ක්, හතරවන රෝම ඉලක්කමට මිනිත්තු 15ක් ලැබෙනවා. එතකොට 10යි 15යි එකතු කරාම මිනිත්තු 25ක්ම ඔබට ලැබෙනවා රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න. මතක තියාගන්න මේ ලකුණු ටික ලබා ගන්න සම්පූර්ණ මේ ප්‍රශ්න වලට ලැබෙන ලකුණු ටික ලබා ගන්න නම් ඔබ අනිවාර්යයෙන්ම ඔබ සවිස්තරාත්මක පිළිතුරු ලිවිය යුතුමයි. ඔබ ඔබේ අදහස් එකතු කළ යුතුමයි. එවිට තමයි ඔබට හොඳ උත්තරයක් ලියා ගන්න අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් මම මේ කිව්ව කාරණාව ඔයාලා හැමෝටම තේරෙන්නේ නැති කියලා මම හිතනවා. ඒතකොට උත්තරේ ලියනකොට කාලය කල්පනාකරණය කරනකොට උත්තරේ ලියන්න ඕනේ විදියක් තියෙනවා. නිකම්ම උත්තරේ ලියලා හරියන්නේ නැහැ. පිළිගත් ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේද ලංකාවටත් අධ්‍යාපන ශාස්ත්‍රය තුලට හඳුන්වලා දීලා තියෙනවා.
පිළිතුරක් ඔබ ගොඩනගනකොට පිළිතුර ලියවන ආකෘතියක් තියෙනවා. මේ ආකෘතිය හරියට ලියවිලා නැත්නම් ඔබට ලකුණු ලබා ගැනීමේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඔබ පිළිතුරු ලියනකොට අනිවාර්යයෙන්ම කළ යුතු දේ තමයි රචනා ප්‍රශ්නකදී. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි මේ 4 වෙනි ප්‍රශ්න ගමුකෝ. ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන් වී කැපිපෙනීමට පදනම් වූ කරුණු තුනක් සඳහන් කර පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් දෙනවා. බලන්න මේ ප්‍රශ්නේ. ශ්‍රී ලංකාවේ පූර්ව ඓතිහාසික යුගයේ ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයේ වෙන් වී කැපිපෙනීමට පදනම් වූ කරුණු තුනක් සඳහන් කර පැහැදිලි කරන්න. ප්‍රාග් ඓතිහාසික යුගයයි පූර්ව ඓතිහාසික යුගයයි සංසන්දනාත්මක උත්තරයක් ලියන්න කියනවා කරුණු තුනක් ඇසුරින්. එහෙනම් ඔයා දැනගෙන ඉන්න ඕනේ මේ සංසන්දනය කරන කරුණු තුන මොකක්ද කියලා. සංසන්දනය කරන කරුණු තුන මොකක්ද කියලා ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. අපි බලමු මේ ප්‍රශ්නට උත්තරේ ලියාගෙන යනකොට පටන් ගන්නෙ කොහොමද කියලා. මතක තියාගන්න ඔබ පිළිතුරු ලියනකොට පිළිතුරට හඳුන්වා දීමක් මුලින් කරන්න ඕනේ. හඳුන්වා දීමේ වාක්‍යයක්. ඒ කියන්නේ මේ ඔබ ලියන්න බලාපොරොත්තු වෙන මේ මාතෘකාවට අදාළව මම ලියන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ දේ ගැනයි කියලා ලියන්න. දැන් සාමාන්‍යයෙන් ඔබ කතාවක් පවත්වනකොට කරන්නේ සභාවෙන් අවසරයි මා මෙතනට පැමිණි මේ කතාව කරන්නයි කියලා කියනවනේ. අන්න ඒ වගේ තමයි මේකත් ඒ වගේමයි. ඔබ මේ ලියන්න හදන්නේ මේ දේ ගැනයි කියලා ඔබ ආරම්භක වාක්‍යයක් ලියන්න ඕනේ. ලියලා ඉවර වෙලා ඔබ ඊළඟට කළ යුතු දේ තමයි ඔබ කතා කරන්න යන දේ අන්තර්ගතය මොකක්ද කියලා මුලින් හඳුන්වලා දෙන්න ඕනේ. එහෙමනම් ඔන්න ප්‍රාග් ඓතිහාසික යුගය පූර්ව ඓතිහාසික යුගයෙන් වෙන් වෙන තැන් මොනවද කියලා ඔබ කරුණු වශයෙන් වෙන් කරගන්න ඕනේ. ඒතර වෙන් කරගන්න කරුණු මොනවද? එකක් තමයි ස්ථීරවාසීතාවය. අනිත් එක තමයි මම උදාහරණ කියන්නේ ස්ථීරවාසීතාවය. කලින් ප්‍රාග් ඓතිහාසික යුගයේදී සංචාරක ජීවිතයක් ගත කරා මේ යුගයේදී ගෙවල් දොරවල් හදාගත්තා. දෙවැනි එක තමයි මැටිවලම් භාවිතය. අනිත් එක තමයි ලෝහ භාවිතය. තව ඕනනම් පුළුවන් සුසාන ක්‍රම. ඔන්න බලන්න කිව්ව කරුණු හතර. හතරෙන් තුනයි ඕනේ. ස්ථීරවාසීතාවය. එහෙම නැත්නම් නිවාස ඉදි කර ගැනීම. දෙවැනි එක මැටිවලම් භාවිතය. තුන්වෙනි එක ලෝහ තාක්ෂණය. හතරවෙනි එක සුසාන ක්‍රම. එහෙම නැත්නම් අභිචාර විදි කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට මේ කැමැති කරුණු මේ හතරෙන් කැමැති කරුණු තුනක් ඔබ ලියන්න පුළුවන්. ඉස්සල්ලාම කරන්න ඕනේ අර වාක්‍ය ලියලා හඳුනා දීමේ වාක්‍ය ලියලා 1 2 3 කියලා අර කරුණු තුන ලියන්න ඕනේ. ඔබ ලියන්න විස්තර කරන්න බලාපොරොත්තු වෙන කරුණු තුන ලියනවා. කරුණු තුන ලියලා ඉවර වෙලා ඊට පසුව නැවත මාතෘකා දාන්නේ නැහැ. ඒ කරුණු තුන ලියපු පිළිවෙලටම පළවෙනි කරුණ යටින් විස්තර කර පළවෙනි කරුණ යටින් නෙමෙයි විස්තර කරන්නේ කරුණු තුන ලියලා ඉවර වෙලා ඒ අනුපිළිවෙලටම ඡේද තුනකට ඒ විස්තරය ඇතුල් කරනවා. ඒ කියන්නේ අපි හිතමු ස්ථීරවාසීතාවය කියලා. ස්ථීරවාසීතාවය පළවෙනි ඡේදයෙන් දෙවෙනි කරුණේදී මැටිවලම් භාවිතය කියලා. මැටිවලම් භාවිතය දෙවෙනි ඡේදයෙන් තුන්වෙනි කරුණ ලෝහ තාක්ෂණය ඊට යටින් තුන්වෙනි ඡේදය. ඒවට නැවත නැවත මාතෘකා ලියන්න ඕනේ නැහැ. මුලින් කරුණු තුන ලියලා ඒ කරුණු අනුපිළිවෙලටම ඡේද තුනකට ලියනවා. ලියලා ඉවර වෙලා යටින් අවසානයේදී ඔබ සාරාංශ වාක්‍යයක් ලියන්න ඕනේ. ඉහත කරුණු මගින් පැහැදිලි වන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ හා පූර්ව ඓතිහාසික යුගයේ තියෙන වෙනස්කම් කියලා. ඔයාලට මම මේ කියන ආකෘතිය තේරුම් ගැනීම අත්‍යවශ්‍යයි. මොකද මම මෙතනින් එහාට මේවා නැවත වෙන වෙනම පැහැදිලි කරන්නේ නැහැ. ඒකට අදාළ කරුණු ටික තමයි මම ඔබට ඊළඟට ලබා දෙන්නේ. එතකොට ඔබට පැහැදිලි වෙන්න ඕනේ පළවෙනි එක මොකද්ද, දෙවෙනි එක මොකද්ද, තුන්වෙනි එක මොකද්ද, හතරවෙනි එක මොකද්ද. ඒ කියන්නේ ආරම්භක වාක්‍ය, ඊට පස්සේ කරුණු තුන වෙන වෙනම හඳුන්වලා දෙන ඡේද තුන, ඡේද තුනට යටින් සාරාංශ වාක්‍ය. පැහැදිලිනේ? හරි. ඔන්න ඕක තමයි කතාව. එහෙමනම් ඔන්න රචනා ප්‍රශ්නකට උත්තරයක් ලියන්න ඕනේ විදිය කියලා දෙන එක තමයි මම මුලින්ම මේ කතාව පටන් ගන්න කලින් සිද්ධ කළේ. අපි දැන් යම් ඊළඟට මේම පිළිබඳව වෙන වෙනම රචනා ප්‍රශ්නවලදී දැන් මම දීලා තියෙන ප්‍රශ්න පත්‍රය මොනවද අහලා තියෙන්නේ කියන එක සාකච්ඡා කරමු. අපි දැන් බලමු මේ ප්‍රශ්න පත්‍රයේ ඔබට ලබා දීලා තියෙනවා. දැන් මගේ අතේ මේ ප්‍රශ්න පත්‍රය මම ළඟට අරගත්තා. මොකද නැත්තම් මමත් සාකච්ඡා කරන්න එපා ඔයාලත් එක්ක. ඉතින් මම ඔයාලට මුලින් කිව්වා වගේ නැවතත් ඔයාගේ අතට ප්‍රශ්න පත්‍රය ගන්න. අරගත්තට පස්සේ මේ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි කොටසේ දෙවෙනි ප්‍රධාන ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1 අපි සාකච්ඡා කරලා බලමු. කරුණු ටික මම කියාගෙන යන්නම්. ඔබට පුළුවන් මම නැවතත් මතක් කරනවා මේ වීඩියෝ පාඩය ඔබට නැවත ආපස්සට අරගෙන බලන්න මේ මම කියන දේවල් ටික. මොකද මේ කියන වේගයට සමහර විට ඔබට ලියා ගන්න බැරි වෙන්න පුළුවන්.
නිසා මේ වේගය හදාගන්න හොඳම දේ තමයි පුළුවන් තරම් මේක කටුසටහන් විදිහට ලියන්න නැත්තම් වීඩියෝ පටිය නැවත ආපස්සට අරගෙන ඕගොල්ලෝ බලන්න මේ මොකද්ද මම කියන්නේ කියලා. දෙවැනි ප්‍රශ්නේ රෝම ඉලක්කම 1. එදා පැවති තාක්ෂණය පිළිබඳ සවිස්තරාත්මක දැනුමක් ලබාගත හැකි වූ ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් පිළිබඳ කරුණු 3ක් ලියන්න කියලා කියනවා. ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම්. මේ ප්‍රශ්නෙට උත්තරේ හොයාගෙන යනකොට ළමයිට එන ප්‍රශ්නයක් මොකද්ද මේ ජාමිතික ශුද්‍ර ශිලා මෙවලම් කියන්නේ? ගල් ආයුධ හදනකොට ඔයාලට මතක ඇති ගල් ආයුධ හදනකොට ගලකින් ගලකට පහර දීලා තමයි හදන්නේ. ඉස්සර මිනිස්සුන්ට ගල් ආයුධ තිබුණේ නැහැ. ඒ කියන්නේ ගල් ආයුධ හදන්නේ යකඩ තිබුණේ නැහනේ. ඒගොල්ලෝ ගල් ආයුධ හදන්නේ ගලකින් ගලකට පහර දීලා. එහෙම ගලකින් ගලකට පහර දෙනකොට ඒ ගල් පතුරු ගැලවිලා යනවා. චූටි ගල් පතුරු කෑලි ගැලවිලා යනවා. ඒ ගල් පතුරු කෑලි සමහර ඒවා වෘත්තාකාරයි, සමහර ඒවා ත්‍රිකෝණාකාරයි, සමහර ඒවා දිගටි හැඩයේදී තියෙනවා. අන්න ඒ වගේ ගල් කැබලි තියෙනවා. අන්න ඒ ගල් කැබලි වල ස්වභාවය අනුව අපිට කියනවා මේ ගැන කරුණු 3ක් කියන්න කියලා. විශේෂයෙන්ම ගල් ආයුධ හදනකොට භාවිත කරලා තියෙන පාෂාණ වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි කහඳ කියන පාෂාණය. අනිත් පාෂාණය තමයි තිරිවානා කියලා කියන්නේ. තිරිවානා කිව්වම මේකට බිම් වීදුරු කියලාත් කියනවා. මේක මොකද විනිවිද පේන ගතිය තියෙන නිසා තමයි තිරිවානා වලට බිම් වීදුරු කියන්නේ. කහඳ කියන පාෂාණය මොකද්ද කියලා අහුවොත් සමහර විට ඔයගොල්ලෝ දන්නේ නැති වෙන්න පුළුවන්. කහඳ කියලා කියන්නේ සමහර ගංගාවල් වලදී ඔබට හම්බ වෙන නිකන් රවුම් ගල් වගේ තියෙනවනේ හම්බෙලා තියෙනවා. අන්න ඒවට තමයි කහඳ පාෂාණය. මේ පාෂාණය දෙකට කැඩුවම වට පෙනේ ඕන නිකන් ගිය වෙලාවකදී බලන්න මේ පාෂාණය දෙකට කඩලා රවුම් ගල් ඔය මාළු ටැංකි වලට එහෙම ලස්සනට දාන්නේ. ඒ දෙකට කැඩුවම මේ පාෂාණය කහ පාටයි. කහ පාට හැඩයකින් යුක්ත වැලි ගලක්. ඒ වැලි ගල තමයි කහඳ කියන පාෂාණය කියලා හඳුන්වන්නේ. ඒතකොට ඒ වගේ මේ පාෂාණ යොදාගෙන තමයි ගල් ආයුධ නිර්මාණය කරලා තියෙන්නේ. ඔබ ලියන්න ඕනේ පළවෙනි එක තමයි කහඳ සහ තිරිවානා කියන පාෂාණ භාවිත කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දෙවෙනි කාරණාව මේ ශුද්‍ර ශිලා මෙවලම් වල ප්‍රමාණය සෙන්ටිමීටර් 4.5ට වඩා දිගින් අඩුයි. සෙන්ටිමීටර් 4.5ට වඩා දිගින් අඩු පාෂාණයක් තමයි භාවිත කරලා තියෙන්නේ. ඒ කියන්නේ පාෂාණ තමයි ශුද්‍ර ශිලා මෙවලම් කියලා කියන්නේ. ඒ වගේම තමයි මේවල දකින්න ලැබෙන විශේෂ කාරණාවක් තමයි පීඩන ශල්කණය කියන දේ දකින්න ලැබෙනවා. මොකද මේ පීඩන ශල්කණය කියලා කියන්නේ? පීඩන ශල්කණය කියන වචනේ තේරුම තමයි තදින් පහර දීම. තදින් පහර දීලා කැඩීම. දැන් ඔය ගලකින් ගලකට නිකන් ඇතිල්ලුවට ඔක දැනෙන්නේ නැහනේ. හයියෙන් පහර දෙනවා. පහර දෙනකොට මොකද වෙන්නේ? අර ගල් කෑලි ගැලවිලා ගල් පතුරු ගැලවෙනවා. අන්න ඒකට තමයි ශල්කණය කියලා කියන්නේ. කියන්නේ හයියෙන් පහර දෙනකොට ගැලවිලා ඉවත් වෙන ගල් පතුරු කෑලි වලට අපි කියනවා ගල් පතුරු ගැලවීමට අපි කියන. ඒ ක්‍රමයට අපි කියනවා මොකක් කියලාද? ශල්කණය කියලා. එතකොට ඔබ දන්නවා ශල්කණය කියන්නේ මොකක්ද කියලා? ඒ වගේම තමයි ගල් පතුරු වල ප්‍රමාණය ඔබ දන්නවා. ඒ වගේම යොදා ගන්න ගල් වර්ගය මොකක්ද කියන එකත් ඔයගොල්ලෝ දන්නවා. ඒ වගේම ගල් මොනවද හදන ආයුධ වර්ග? අත්පොරව යොදනවා. ඕගොල්ලෝ දකින්න වර්තමානයේ පොරව නෙමෙයි අත්පොරව කියලා කියන කැපුම් වලට තමයි මේ පොරව ගල් ආයුධයක් නිර්මාණය කරගන්නේ. හරි. දැන් මේ කාරණාවත් ඔබට පැහැදිලි ඇති කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි යනවා රෝම ඉලක්කම් 2ට. ගල් යුගයේ වැසියන්ගේ ආහාර රටාව පිළිබඳ කරුණු දෙකක් පැහැදිලි කරන්න කියලා කියනවා. ගල් යුගයේ වැසියන්ගේ ආහාර රටාව ගත්තොත් ශාකමය ආහාර වලට මේගොල්ලෝ හුරු වෙලා හිටියා. ඒ වගේම සත්තමය ආහාර වලට හුරු වෙලා හිටියා. මට පොඩ්ඩක් ඉන්න ඕනේ. මට තප්පරයක් දෙන්න. ඕගොල්ලෝ මේ ලියන උත්තර මම මේ විස්තරාත්මකව කියනකොට මේ හැම විස්තරයක්ම ඕගොල්ලන්ගේ උත්තර පේපර් එකේ ලියන්න ඕනේ නෑ. පුළුවන් තරම් අහන්නේ කරුණු ඒ කරුණු වලට විතරක් උත්තර ලියන්න. එතකොට අපි අහන්නේ ප්‍රශ්නේ මොකද? ගල් යුගයේ වැසියන්ගේ ආහාර රටාව පිළිබඳ කරුණු දෙකක් දක්වන්න කියලා කියනවා. එතකොට ආහාර රටාව පිළිබඳ කරුණු දෙක දක්වනකොට පළවෙනි කරුණ තමයි ශාකමය ආහාරයට අරන් තියෙනවා. මොනවද ඒ කාලේ මිනිස්සු කාලා තියෙන කෑම? ඇට වර්ග, ගෙඩි වර්ග, අල වර්ග. උදාහරණ විදියට ඇට වර්ග නම් දෝතලු ඇට, කැකුණ ඇට කියලා හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ගෙඩි වර්ග කිව්වම වල් දෙල්, වල් කෙසෙල් හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි අල වර්ග, කටුවල, ගෝනල වගේ අල වර්ග හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව තමයි අපි විශේෂ අවධානය යොමු කරන්නේ. ඉතින් දුවේ පුතේ දැන් අපි මේ කාරණා ටික ඔක්කොම ඔළුවට ගත්තට පස්සේ ඔන්න ශාකමය ආහාර ගැන ඔයගොල්ලෝ උත්තරයක් ලියන්න පුළුවන් ටක් ගාලා. ඒ වගේම සත්ත්වමය ආහාර ගත්තම මොනවද? සත්ත්වමය ආහාර ගත්තම ගස් ගොළු බෙල්ලන්, වන ගොළු බෙල්ලන්,
මිරිදිය මසුන්, කකුළුවන්, ඒ වගේම තමයි ශීරපායි සත්තුත් ආහාරයට අරන් තියෙනවා. ඒ කියන්නේ මුවා, හාවා, ඉබ්බා, කළු වඳුරා වගේ සත්තු තමන්ගේ ආහාරයට මේ හිටපු ප්‍රාග් ඓතිහාසික මානවය ආහාරයට ගත් බවට සාක්ෂි හම්බ වෙනවා. දඩුලේන අයම හම්බ වෙලා තියෙනවා. සත්තු වර්ග ගොඩක් ඉන්නවා. ඉතින් ශීරපායි සතුන් ආහාරයට අරගෙන තියෙනවා. මෙන්න මේවා තමයි දෙවෙනි පිළිතුර විදියට ලියන්න අවශ්‍ය වෙන්නේ. ශාකමය ආහාර, සත්වමය ආහාර. ඊට අමතරව ලුණු භාවිතය ගැන ලියන්න පුළුවන්. ලුණු පාවිච්චි කරලා තියෙනවා කෑම වලට දාන්න. බෙලිලෙනින් හම්බ වෙලා තියෙනවා කිතුල්ගල බෙලිලෙනින්. බෙල්ලෙක් ඒ බෙල්ලගේ ඇතුලේ ලුණු තිබිලා තියෙනවා. ඊට මීට අවුරුදු 28000කට විතර කලිනුත් ලංකාවේ මිනිස්සු ලුණු භාවිතය පිළිබඳව සාක්ෂි දැනගෙන ඉඳලා තියෙනවා. මේ කාරණා වැදගත්. ඊළඟට අපෙන් අහනවා 2 3 පහත දැක්වෙන ගම් කුමන වෘත්තිකයන් විසූ ගම් දැයි ඉදිරියෙන් ලියන්න. කසීකාර ගම්. කසීකාර ගම කියන්නේ ගොවි ගම්. කේවට්ට ගම. කේවට්ට ගම කියන්නේ දීවර ගම්. කුඹකාර ගම කුඹලුන් විසූ ගම්. ඔල ගම් අතහැර දැමූ ගම්. වඩ්ඩකී ගම වඩුවන් විසූ ගම්. ඔන්න ඕවා තමයි ඔබේ පිළිතුරු වෙන්න ඕනේ. 2 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. ලංකාවේ පූර්ව ඓතිහාසික යුගය ඊට පෙර පැවති ප්‍රාග් ඓතිහාසික යුගයෙන් වෙන් වී කැපී පෙනීමට පදනම් වූ කරුණු 3ක් පැහැදිලි කරන්න කියලා කියනවා. ඔන්න අපි දැන් කලින් කිව්ව ප්‍රශ්නේ. මම කිව්වා ස්ථීර වාසීතාවය, ඒ කියන්නේ නිවාස ඉදි කර ගැනීම, ඒ වගේම මැටි වළම් භාවිතය, ඒ වගේම යකඩ භාවිතය, ඒ වගේම සුසාන භාවිතය. මේ ගැන පැහැදිලි කරනකොට මම නැවත වාරයක් ඔබට කියනවා නිවාස ඉදි කිරීම ගැන කියන්න පුළුවන්. ප්‍රාග් ඓතිහාසික යුගයේදී නිවාස ඉදි කළේ නැහැ. ඒගොල්ලෝ ගල් ගුහාවල ජීවත් වුණා, එලිමහන් ස්ථානවල ජීවත් වුණා. පූර්ව ඓතිහාසික යුගයේදී නිවාස ඉදි කරගෙන තියෙනවා. අපි දෙවෙනි කාරණාව ගත්තොත් මැටි වළම් භාවිතයේදී ගල් ආයුධ තමයි පාවිච්චි කරලා තියෙන්නේ ප්‍රාග් ඓතිහාසික යුගයේ. පූර්ව ඓතිහාසික යුගයේදී භාවිත කරලා තියෙන්නේ මැටි වළම් භාවිතය. තාක්ෂණය භාවිත කරනවා. විවිධ භාණ්ඩ ගෙනියන්න, විවිධ දේවල් අරගෙන යන්න, විවිධ දේවල් තැම්පත් කරන් මැටි භාවිත කරලා තියෙනවා. මැටි වළම් භාවිත කරලා තියෙනවා. පාවිච්චි කරලා තියෙනවා. ඊළඟට යකඩ භාවිතය. කලින් යකඩ භාවිතයක් තිබුණේ ගල් ආයුධම තමයි භාවිත කළේ. ඔන්න ඕවා තමයි අපිට පිළිතුරු විදියට ලියන්න පුළුවන්කම තියෙන්නේ. මේ කතා කරේ දෙවෙනි ප්‍රශ්නේ 4 වෙනි ලෝම ඉලක්කම. කලින් සිද්ධ වුණු විදිය සහ දැන් සිද්ධ වෙන විදිය ගැන කරුණු දැක්වීමක් කරන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට අපි යනවා 3 වෙනි ප්‍රශ්නේ. 3.1 පහත සඳහන් වැව් නිර්මාණය කළ රජවරුන් දක්වන්න කියලා කියනවා. බසවක්කුළම වැව නිර්මාණය කරේ පණ්ඩුගාභය රජතුමා. මින්නේරිය වැව නිර්මාණය කරේ මහසෙන් රජතුමා. ඒ වගේම පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළේ නමින්ම කියවෙනවා පළවන පරාක්‍රම බාහු රජතුමා. ඊළඟට 3 රෝම ඉලක්කම් 2 වැවක් කේන්ද්‍ර කරගෙන ජනාවාස වූ වාපි ගම්මාන ලෙස හඳුන්වයි. එසේ බිහි වූ වාපි ගම්මාන 4ක් නම් කරන්න කියනවා. හුන්දිර වාපි ගාම, සුමන වාපි ගාම, කඩහ වාපි ගාම, විහාර වාපි ගාම. ඔන්න මම නැවත වාරයක් කියනවා. හුන්දිර වාපි ගාම, සුමන වාපි ගාම, කඩහ වාපි ගාම, විහාර වාපි ගාම. මේ පිළිබඳව සඳහන් වෙලා තියෙන්නේ මහා වංශය තුල. ඉතින් ඔන්න උත්තරය අපිට ලැබුණා. ඊළඟ ප්‍රශ්නට අපි යනවා. පැරණි සෙල්ලිපි වල සඳහන් ආකාරයට ගමේ ප්‍රධානියා වූ ගමිකකින් ඉටු වූ කාර්යයන් දෙකක් දක්වා පැහැදිලි කරන්න කියලා කියනවා. ගමේ ප්‍රධානියා ගමික. ගමිකගේ කාර්යයන් මොනවද? ගමේ සාමය ආරක්ෂා කරන එක. ගමිකගේ සතු වගකීමක්. ඔබ පිළිතුරු ලියනකොට ඔබ විස්තර කරන්න ඕනේ ගමේ සාමය ආරක්ෂා කරන්න ගමිකට කොහොමද කටයුතු කරන්න පුළුවන්. කවුරු හරි ගමට බාහිර බලපෑමක් එනවා නම් ඒ බලපෑමෙන් ගමේ මිනිස්සු රැක ගන්න ඕනේ. ගම ඇතුලේ ප්‍රශ්නයක් එනවා නම් ඒ ගම ඇතුලේ මිනිස්සු අතර ගැටුම් සංසිඳවන්න ඕනේ. දෙවනි කාරණාව විදිහට අපිට කියන්න පුළුවන් නඩු විසඳීම. ගමේ සාමය ආරක්ෂා කිරීම, නඩු විසඳීම. නඩු විසඳන ගමික ගමේ මිනිස්සු අතර ගැටුම් ඇති වෙනවා නම් ඒ ගැටුමට අදාළ පාර්ශව ගෙනල්ලා නඩු අහලා වැරදිකරුවන්ට දඬුවම් දීලා වැරදිකරුවන්ව යහමඟට අරගෙන ගමේ සාමය ආරක්ෂා කරලා නඩු විසඳලා ගම ස්ථීරව පවත්වා ගැනීම ගමික සතු වගකීමක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊට අමතරව ඔබට ඕන නම් විස්තර කරන්න පුළුවන් කෘෂි කර්මාන්තයට අනුග්‍රහය දැක්වීම, ඒ වගේම ආගමික කටයුතු වලදී මූලිකත්වයේ ගැනීම වගේ දේවලුත් අපිට දක්වන්න පුළුවන්.
3 4 පුරාණ ගම්වැසියන් එල්ලංගාවක් හෙවත් වැව් පද්ධතියක් සෑදීමේ අරමුණු දෙකක් තිබුණේ. ඒ අරමුණු දෙක පැහැදිලි කරන්න. ඒක තමයි එල්ලංගාව කියන්නේ මොකක්ද කියන එක ඉස්සලා ඔබ කියන්න. ඔබේ පිළිතුරේදී ඔබ එල්ලංගාව කියන්නේ මොකක්ද කියන්නේ. එල්ලංගාවට වැව් පද්ධතිය කියලා කියනවා. වැව් ප්‍රපතනය කියලා කියනවා. මේ එල්ලංගාව කියන්නේ එහෙමයි. එල්ලංගාව කියන්නේ වැව් පද්ධතිය වැව් ප්‍රපතනය නම් මොකද්ද එල්ලංගාව කියන්නේ? අනුරාධපුරය පොළොන්නරුව ඇතුළු වියලි කලාපයේ තියෙන සියලුම ප්‍රදේශ මේ එල්ලංගාව කියන සංකල්පය යටතේ තිබුණා. සමහර පැතිවලට ගංගාවල් ගමන් කරන්නේ නෑ ළමයි. ඒ නිසා අපේ පැරැන්නෝ මොකද කරන්නේ? ඇලමාර්ග හදලා ඒ ගම්වලට ජලය ලබා ගන්නවා. ඒ ලැබෙන ජලය එකතු කරගන්න පොඩි වැව් හදනවා. ඒ වැව් වල වතුර පිරුණාට පස්සේ එතනින් තව තැනකට වතුර ගෙනියනවා. ඒ ඇලමාර්ගෙ ගිහිලා තව වැවකට පිරුණාට පස්සේ ඒ වැවෙන් තව වැවකට යනවා. ඔහොම එකිනෙකට සම්බන්ධ වැව් ගොඩාක් නිර්මාණය වුණා. එකම ගංගා නිම්නයේ එකිනෙකට සම්බන්ධ වැව් ඇති පද්ධතිය අපි හඳුන්වනවා එල්ලංගාව කියලා. බලන්න මොකද්ද එල්ලංගාව කියන්නේ? එකම ගංගා නිම්නයේ එකිනෙකට සම්බන්ධ වැව් ඇති පද්ධතිය අපි හඳුන්වනවා මොකක් කියලාද? එල්ලංගාව කියලා. මේ එල්ලංගාව කියන සංකල්පයේදී මම කියන එල්ලංගාවක් හදන එකේ අරමුණු දෙක මොකක්ද? පළවෙනි එක තමයි පසේ තෙතමනය වැඩි කරන එක. මං කියවනේ සමහර පැතිවලට වතුරවත් ලැබෙන්නේ නැහැ කියලා, ගංගාවක්වත් නැහැ කියලා. ඒතර ගංගාවල් නැති වෙනකොට ඒ පැතිවල ලිංවල පවා වතුර නැහැ. ඒ නිසා ඒ පැතිවලට වතුර ලබා ගන්න ඇලමාර්ග හදලා වැව් හදලා පද්ධතියක් නිර්මාණය කරනවා. ඒතර ඇලමාර්ගයක් ගමන් කරනකොට ඒ අවට ප්‍රදේශවලට පොළොව ඇතුලෙන් වතුර ගමන් කරනවා. ඒ විතරක් නෙමෙයි වැවක් හදනකොට වැව වටේ තියෙන ගමේ මිනිස්සුන්ගේ පොළවේ පස තෙත් වෙනවා. තෙත් වෙනකොට ඕගොල්ලෝ හිතන්නේ ලිඳක් කපනකොට වතුර එනවා. ගමේ මිනිස්සුන්ට වතුර ලබා ගන්න පසේ තෙතමනිය වැඩි කරන්න තමයි මේ විදියට එල්ලංගාවක් නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට හිතා ගන්න පුළුවන් ද වියලි කලාපය තෙත් කලාපයක් කරන්න මේ එල්ලංගාව සමත් වෙලා තියෙනවා. ඒක ඉතාමත් විශේෂ කාරණාවක්. ඉතින් මේ එල්ලංගාව හරහා තව කරපු දෙයක් තමයි වතුර නැති දැන් ඔය වැස්ස නැති කාලේ එනවනේ. ඒ නැති කාලවලදී තියෙන වතුර ටික පාවිච්චි කරලා වගා කටයුතු සඳහා යොදා ගැනීම. දැන් ඔයා දන්නවනේ වැසි කාලයට විතරක් නෙමෙයි වගා කරන්නේ යල කන්නේ කියලා වෙනම කන්නේකුත් වගා කරනවනේ. යල කන්නේදී කරන්නේ එකතු කරගත්ත ජලය පාවිච්චි කරලා වගා කිරීම. එතකොට එල්ලංගාව නිර්මාණය කිරීමේ වාසිය තමයි වැස්ස නැති කාලවලදී වැව්වල තියෙන ජලය භාවිත කරමින් වගා කටයුතු සිද්ධ කරන්න පුළුවන්. එතකොට ඒකෙන් මොකද්ද වෙන්නේ? අස්වැන්න ඉහළ යනවා, මිනිස්සුන්ට කන්න බොන්න ලැබෙනවා, මේ හැමදේම ආවරණය වෙනවා. ඔබට පැහැදිලි ඇති කියලා හිතනවා මේ කරුණු දෙක ඔබ පැහැදිලි කරන්න ඕනේ. අනුරාධපුරය සහ පොළොන්නරුව මේ ඇතුළු මේ ශිෂ්ටාචාර සමයේදී එල්ලංගාව නිර්මාණය කරන ප්‍රධාන අරමුණු දෙක තමයි පසේ තෙතමනය ආරක්ෂා කිරීම, වියලි කාලවලදී ජලය රැස් කරගෙන එතකොට වගා කටයුතු සඳහා යොදා ගැනීම. මේ ගැන ඔබ විස්තර කරන්න ඕනේ. දැන් අපි කතා කරන්න යන්නේ හතරවෙනි ප්‍රශ්නේ. හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. අතීතයේදී වෛද්‍ය විද්‍යාවේ දියුණුව සඳහා කටයුතු කළ රජවරු 3 දෙනෙක් සඳහන් කරන්න කියලා කියනවා. වෛද්‍ය විද්‍යාවේ දියුණුව සඳහා අනුග්‍රහය දක්වපු රජවරු විදියට දුටුගැමුණු රජතුමා රෝහල් 18ක් ඉදි කළා කියලා සඳහන් වෙනවා. ඒ විතරක් නෙමෙයි. බුද්ධදාස රජතුමා බොහොම ප්‍රසිද්ධ රජ කෙනෙක්. ඒ වගේම හතරවන කාශ්‍යප රජතුමා, ඒ වගේම පළවන උපතිස්ස රජතුමා අපිට උදාහරණ විදියට දක්වන්න පුළුවන්. ඒ වගේම පස්වන මිහිඳු රජතුමාත් අපිට අමතක කරන්න බැරි රජ කෙනෙක්. ඔන්න රජවරු ගැන කිව්වා. ඊළඟට අපි යනවා හතරවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2ට. අපද්‍රව්‍ය කල්පනාකරණය පිළිබඳව පැරැන්නන් තුල පැවති අවබෝධය උදාහරණ දෙකක් සහිතව ලියන්න දක්වන්න කියලා කියනවා. පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය නැහැ. කරුණු දෙක විතරක් ලියුවම හොඳටම ඇති. එතකොට අපද්‍රව්‍ය කල්පනාකරණය පිළිබඳව ඒ කියන්නේ අපේ පරිසරයට අපද්‍රව්‍ය බැහැර කරන ක්‍රමවේද ගැනයි අපි කල්පනා අහන්නේ උත්තරේ. මෙතනදී කියන්න පුළුවන් පොළොන්නරුවේ ආලහාන පිරිවෙනේ ඒ වගේම අබේගිරි චෛත්‍ය අසල වැසිකිලි පද්ධති හම්බ වෙලා තියෙනවා. මේ වැසිකිලි පද්ධති වල අපද්‍රව්‍ය බැහැර කරන්නේ ගැඹුරු වලවල් කැනලා ඒ ගැඹුරු වලවල් වලට තමයි මල ද්‍රව්‍ය බැහැර කරන්නේ. ඒකෙන් සිද්ධ වෙන්නේ පරිසරයට විස වායු වර්ග, විස රසායනික වර්ග, ඒ විතරක් නෙමෙයි මොනවා හරි තියෙනවා විස බීජ පරිසරයට මුදා හැරීම වළකිනවා.
පොළොන්නරුව ආලහන පිරිවෙනේ වැසිකිලි වලවල් 7ක් හම්බ වෙලා තියෙනවා. ඒතර අපිට පැහැදිලි රටේ තියෙන අවශ්‍යතාවය, ඒ තියෙන ආයතනයේ අවශ්‍යතාවය මත සලකලා වැසිකිලි පද්ධති පවා විධිමත්ව නිර්මාණය කරලා තියෙනවා කියලා. ඒ වගේම තමයි තව උදාහරණයක් ගත්තම රන්මසු උයන, ඒ වගේම කුට්ටම් පොකුණ, ඒ වගේ පොකුණු වල අපජලය බැහැර කරන්න වෙනම උමම් මාර්ග නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒකෙන් පැහැදිලි වෙනවා ඒ පොකුණු වල ජලය පවා පිරිසිදුව පවත්වා ගන්න යම් යම් ක්‍රමවේද අපේ පැරණන් සකස් කරලා තියෙනවා කියලා. කිව්ව කරුණු දෙක පැහැදිලි ඇති කියලා හිතනවා. එකක් තමයි පොළොන්නරුවේ ආලාහන පිරිවෙනේ වැසිකිලි වලවල් 7ක් දක්න ලැබීම. ඊට පස්සේ දෙවෙනි කාරණාව තමයි අබේගිරි විහාරයේ ඒ චෛත්‍ය අසල වැසිකිලි වලවල් දක්නට ලැබීම. ඒ දෙවෙනි උදාහරණ දෙක. ඊට අමතරව රන්මසු වෙන සහ කුට්ටම් පොකුණේ මේ පොකුණු දෙකේදීම අපජලය බැහැර කරන්න වෙනම නල මාර්ග නිර්මාණය කර තිබී. ඒ කාරණා දෙක ඔබට උත්තරේ විදිහට ලියන්න පුළුවන්. අපි යනවා ඊළඟ ප්‍රශ්නෙට. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. අපේ මුතුන් මිත්තන් ඉතා ඈත අවධියක සිට යකඩ නිස්සාරණය කිරීමේ තාක්ෂණය දැන සිටි බව පැහැදිලිය. ඒ සඳහා උදාහරණ දෙකක් සපයා පැරණි යකඩ නිස්සාරණය පිළිබඳ තාක්ෂණයේ ස්වරූපය පැහැදිලි කරන්න කියලා කියනවා. එතකොට යකඩ නිස්සාරණය ගැන ලංකාවේ ලැබෙන පැරණිම තොරතුරු හම්බ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 2400. බෙරගල ප්‍රදේශයේ කැණීම් වලදී හම්බ වෙනවා යබොර කැබැල්ලක්. යබොර කියලා කියන්නේ යකඩ හදලා ඉතුරු වෙන අපද්‍රව්‍ය. යපස් වලින් තමයි යකඩ වෙන් කරගන්නේ. යබොර කැබැල්ලක් හම්බ වෙලා තියෙනවා. මේවා විස්තර වලට ඔබේ පිළිතුරු වලට ලියන්න ඕනේ. යබොර කැබැල්ලක් හම්බ වෙනවා. ඒ යබොර කැබැල්ල වෙන් කරලා තියාගන්න. එතකොට මේ යබොර කැබැල්ල ක්‍රිස්තු පූර්ව 2400ට අයිති. ඊට පස්සේ ලංකාවේ මේ විදියට නිර්මාණය කරපු යකඩ නිස්සාරණය සඳහා නිර්මාණය කරපු හම්බ වෙලා තියෙන උදුන්. ඒ තමයි සීගිරියේ අලකොළ වැව දෙහිගහ ඇලකන්ද කියන ප්‍රදේශය. සීගිරියේ අලකොළ වැව දෙහිගහ ඇලකන්ද කියන ප්‍රදේශයෙන් හම්බ වෙලා තියෙනවා. ඒ වගේම තමයි තවත් ඒ වගේම උදාහරණයක් හම්බ වෙනවා බලංගොඩ සමනල වැව ප්‍රදේශයේ. මේ ප්‍රදේශ දෙකෙන්ම හම්බ වෙනවා යකඩ නිස්සාරණය පිළිබඳ තොරතුරු. සීගිරිය අලකොළ වැව දෙහිගහ ඇලකන්ද කියන ප්‍රදේශයෙන් හම්බ වෙලා තියෙන්නේ මයිනහමක ආධාරයෙන් හුලං බලය ලබාගෙන යකඩ නිස්සාරණය කිරීම, යකඩ හැදීම. ඒ වගේම බලංගොඩ සමනල වැව ප්‍රදේශයෙන් ස්වභාවික සුළං බලය භාවිත කරමින් යකඩ නිස්සාරණය කරපු ස්ථානයක තොරතුරු ලැබෙනවා. එතකොට මේ යකඩ නිස්සාරණය කරන්න අවශ්‍ය කරන සුළං බලය පැය 12කට අධික කාලයක් බලංගොඩ ප්‍රදේශයේදී නම් ලැබිලා තියෙනවා. එතකොට යකඩ නිස්සාරණය සඳහා යොදා ගන්න උදුන් වලට යකඩ මරං කියන ශාක වර්ගය තමයි දහනය සඳහා යොදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ යකඩ පවා උණු කළ හැකි ගින්දරක් ලබා දෙන නිසා තමයි ඒවට යකඩ මරං කියන නම පාවිච්චි කරලා තියෙන්නේ. ඒ වගේම තමයි යපස් වර්ග දෙකක් ලංකාවේ භාවිත කරලා තියෙනවා. හීමටයිට් සහ ලිමොනයිට් කියන පාෂාණ. මොනවද? හීමටයිට් සහ ලිමොනයිට් කියන මේ යපස් වර්ග දෙක භාවිත කරලා තියෙනවා. සෙල්සියස් අංශක 1538 දක්වා උෂ්ණත්වය වැඩි කරලා තමයි යපස් උණු කරලා එතනින් යකඩ වෙන් කරගෙන ඒ යකඩ වලින් නිර්මාණ කරලා තියෙන්නේ. මේ ගැන ඔබට පිළිතුරු ලියන්න මේ කිව්ව කරුණු ටික ප්‍රමාණවත්. අපි යනවා ඊළඟ ප්‍රශ්නට. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. ඉතා විශිෂ්ට වාරිතාක්ෂණයකට දකුණු ආසියාවෙන් උරුමකම් කියා ඇත්තේ ශ්‍රී ලාංකිකයන් හටය. පැරණි වාරිතාක්ෂණයේ පැවති විද්‍යාත්මක දියුණුව උදාහරණ 3ක් සහිතව පැහැදිලි කරන්න. වාරිතාක්ෂණය කියලා කියන්නේ වැව් හදන තාක්ෂණය, ඇලමාර්ග හදන තාක්ෂණය. මේ හැම දෙයක්ම ලෝකයේ අනෙක් රටවල් හැම දෙයකටම වඩා අපේ රටේ තමයි තියෙන්නේ. ඔබ මේ රටේ ජීවත් වෙන මිනිස්සෙක් විදියට, ඔබ මේ රටේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකෙක් විදියට ආඩම්බර වෙන්න ඕනේ. ලෝකේ කිසිම රටකට නැති තරම් දේවල් ටිකක් අපිට තියෙනවා කියලා. ඔබ දන්නවද? ලංකාවේ මිනිස්සු හදලා තියෙන බිසෝ කොටුව ලෝකයේ අනෙක් රටවල් වල වාර ඉංජිනේරුවෝ පුදුම වෙනවා. බිසෝ කොටුව. බිසෝ කොටුව නිර්මාණය කරන්නේ 4S කොටුවක් ආකාරයේ. කවුරුත් හිතන්නේ මේකේ මහා දෙයක් වෙනවා කියලා. නමුත් මතක තියාගන්න දැවැන්ත වැව් වල වතුර එළියට ගෙනියනකොට රැස් කරගත්ත ජලය එළියට ගෙනියනකොට
වතුර ටික නිකම්ම නල මාර්ග ඔස්සේ යවුවොත් ඒ වැව් බැම්ම කැඩිලා යන්න පුළුවන්. ඒ වැව් බැම්ම කැඩී යාම වළක්වන්න නලයට සම්බන්ධ කරලා තියෙනවා හතරැස් කොටුවක්. ඒ හතරැස් කොටුව ඇතුලේ තමයි ජලය රැස් වෙන්නේ. ඒ රැස් වෙච්ච ජලය තමයි අර නල මාර්ග ඔස්සේ ඉවතට ඇදිලා යන්නේ. එතකොට මේ හතරැස් කොටුව මගින් කරන්නේ මොකද්ද? ජලයේ පීඩනය පාලනය කිරීම. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. බිසෝ කොටුව පරාක්‍රම සමුද්‍රය, කලා වැව, මින්නේරිය වැව වගේ වැව්වල දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි අපේ වාරිතාක්ෂණයේ විශිෂ්ට නිර්මාණයක් තමයි රළපනාව කියලා කියන්නේ. අතීතයේ හදන්නේ පස් බැම්ම වල තමයි නිර්මාණය කරන්නේ. ඒ පස් බැම්ම හදනකොට ජල පහර වැදුනට පස්සේ දැන් වැවේ වතුර පිරලා තියෙනකොට වතුර වදිනකොට මොකද වෙන්නේ? බැම්ම හේදිලා යනවා. වර්තමානයේ හදන්නේ කොන්ක්‍රීට් බැම්මනේ. නමුත් ඉස්සර හැදුවේ පස් වලින් බැම්ම. ඒතර වතුර පාර වැදිලා පස් බැම්ම හොදගෙන යන්න පුළුවන්. ඒ සේදී යාම වළක්වන්න වැව් බැම්ම ඇතුල් පැත්තේ කළු ගල් අතුරලා තියෙනවා. මේ කළු ගල් අතුරලා තියෙන මේ නිර්මාණය හඳුන්වන මොකක් කියලාද? රළපනාව කියලා හඳුන්වලා තියෙනවා. මේ රළපනාවෙන් කරන්නේ මොකද්ද? වැව් බැම්මට වතුර පාර ඇවිල්ලා වැදිලා වැව් බැම්ම සේදී යාම මොනවා කරන එකද? වළක්වන එක. ඔබ හිතලා බලන්න අපේ වාරිතාක්ෂණය කොච්චර විශිෂ්ටද කියලා. ඒ විතරක් නෙමෙයි ළමයි. අපේ මේ නිර්මාණය කරන ඇල මාර්ග ගත්තොත් ලෝකේ අනෙක් රටවල් වල මිනිස්සුන්ට හිතා ගන්නත් බැරි ඇල මාර්ග. යෝධ ඇල ගත්තොත් සැතපුමකට අඟල් 4ක බැස්මක් සහිතව තමයි යෝධ ඇල නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇල මාර්ගයේ ඉදිරියට යනකොට ඒ ජලය හිමින් හිමින් ගලාගෙන යන විදිහට තමයි නිර්මාණය කරේ. ඇයි එහෙම නිර්මාණය කරේ? වැව් බැම්මසේ ඒ කියන්නේ ඇල මාර්ගයෙන් පස් හොදාගෙන යන එක වළක්වන්න. වතුර හයියෙන් ගියොත් මොකද වෙන්නේ? පස් හොදගෙන යනවා. ඔයගොල්ලෝ බලන්න කඳු උඩින් පල්ලෙහාට වතුර එනකොට පස් කොච්චර හයියෙන් හොදගෙන එනවද කියලා. නමුත් එදා හදපු යෝධයලින් පස් කවදාවත් හොදගෙන ගියේ නැහැ. පරිසරයට සමගාමීව තමයි ඒ ඇල මාර්ග නිර්මාණය වුණේ. යෝධ ඇල කියන්නේ ලංකා ඉතිහාසයේ නිර්මාණය කරපු විශිෂ්ට නිර්මාණයක්. සතපුමකට අඟල් 4ක බැස්මක්, කිලෝමීටර් 54ක් දිගයි. ඒ වගේ විශිෂ්ට නිර්මාණයක් විදියට මේ යෝධ ඇල අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේවා තමයි ඔබේ වාරිතාක්ෂණය පිළිබඳව ලියන්න තියෙන විශිෂ්ටත්වය ගැන ලියන්න තියෙන කරුණු. අපි යමු ඊළඟ ප්‍රශ්නට. ඒ තමයි පස්වෙනි ප්‍රශ්නේ. දැන් අපේ පහේ පළවන රෝම ඉලක්කමට තමයි යන්නේ. ප්‍රශ්නේ අහන්නේ වියලි කලාපීය නගර පිරිහීම හා නවරාජධානි බිහිවීම. පොළොන්නරුව රාජධානිය බිඳවැටීමට ප්‍රධාන හේතු තුනක් අපෙන් අහනවා. ප්‍රධාන හේතු තුන තමයි කාලිංග මාගගේ ආක්‍රමණ. ඒ වගේම කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර රාජ්‍යත්වය සඳහා තිබූ අරගල. ඒ වගේම තුන්වෙනි කාරණාව ආර්ථික පරිහානිය. ඔන්න කාරණා තුන ඔයාලට උත්තරේ විදිහට ලියන්න පුළුවන්. පළවෙනි එක මම නැවතත් කියන්නම්. කාලිංග මාගගේ ආක්‍රමණය. දෙවෙනි එක තමයි කාලිංග සහ පාණ්ඩ්‍ය වංශිකයන් අතර රාජ්‍යත්වය සඳහා තිබූ අරගල. තුන්වෙනි එක තමයි ආර්ථික පරිහානිය. අපි යනවා පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2ට. දෙවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ කුරුණෑගල රාජධානිය පාලනය කරපු රජවරු 4 දෙනෙක් කවුද කියලා. රජවරු 4 දෙනා තමයි දෙවන බුවෙනක බාහු, හතරන පරාක්‍රම බාහු, සවුලු විජය බාහු, ඒ වගේම තුන්වන බුවෙනක බාහු. එහෙම නැත්නම් වන්නි බුවෙනක බාහු කියලත් එතුමාව හඳුන්වනවා. ඔය තමයි කුරුණෑගල යුගයේ පාලනය කරපු රජවරු 4 දෙනෙක්ගේ නම්. අපි යනවා ඊළඟ ප්‍රශ්නට. පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. 1415 සිට ක්‍රිස්තු වර්ෂ 1467 දක්වා කෝට්ටේ රාජධානිය පාලනය කළ රජු දක්වා එතුමාගෙන් සිදු වූ සේවාවන් 4ක් ලියන්න කියලා කියනවා. මේකට උත්තරයට ලකුණු ගන්න හරි ලේසි. හරියටම රජතුමාව දන්නවනේ. කවුද රජතුමා ළමයි? ලංකාව අවසන් වරට එක්සේසත් කරපු රජතුමා. 6 වන පරාක්‍රම බාහු රජතුමා. 6 වන පරාක්‍රම බාහු රජතුමාගේ කාලෙදි තමයි ලංකාව අවසන් වරට එක්සේසත් කළේ. අපිට ලියන්න පුළුවන් නේද ලංකාව අවසන් වරට එක්සේසත් කිරීම කියලා. ඒ විතරක් නෙමෙයි එතුමා කරපු සේවාවන් ගොඩක් තියෙනවා. සපුමල් කුමාරයා ලවා යාපනය යටත් කරලා යාපනය රාජධානිය වෙනුවට මුළු ලංකාවටම එකම රාජධානියක් නිර්මාණය කළා. ඒ වගේම මහනුවර හිටපු ජෝතිය කියන සිටානන්ගේ කැරැල්ල
අම්බුලුගල කියන තමන්ගේ දෙවනි පුතාවලා යවලා ඉවර වෙලා ඒ කැරල්ල මර්ධනය කරලා මහනුවර රාජධානියත් කෝට්ටේ රාජධානියට සම්බන්ධ කරලා තියෙනවා. ඒ කියන්නේ ලංකාව බෙදිලා තිබුණු මේ රාජධානි සියල්ලම එකට එකතු කරන්න 6 වන පරාක්‍රම බාහු රජතුමා කටයුතු කරලා තියෙනවා. එතකොට මෙතනදී ප්‍රශ්නයක් එනවා මෙතුමා මේ කාර්යභාරය කරනකොට තමන්ගේම දරුවෝ දෙන්නෙක්ද මේ යොදාගත්තේ? නැහැ. මොවුන් සපුමල් කුමාරයා අම්බුලුගල කුමාරයා කියන්නේ දමිල දරුවෝ දෙන්නේ. ඒ දරුවෝ දෙන්නව හදාගන්න ගත්තා මේ රජතුමා තමන්ගේ දරුවෝ විදියට. කුමාරවරු දෙන්නෙක් විදියට. මේගොල්ලන්ට ඍජු රාජ්‍ය උරුමයක් නැහැ. මොකද රජතුමාට පුතාලා හිටියේ නැති හින්දා පුතාලා දෙන්නෙක්ව හදන්න ගත්තා. ඒ ගත්ත දෙන්න තමයි සපුමල් කුමාරයයි අර පැත්තෙන් ඉන්න අම්බුලුගල කුමාරයයි කියලා කියන්නේ. අදටත් සපුමල් කුමාරයාගේ නම නල්ලූර් කෝවිලේ ගීතිකා කියනකොට කියනවා. සෙම්බක පෙරුමාල් කියන නමින්. මොකද මේ නල්ලූර් කෝවිල හදන්නේ සපුමල් කුමාරයා විසින්. ඉතින් ඕක විශේෂ ඉතිහාස කතාවක්. ඉතින් මේ කතාවත් එක්ක තමයි මම මේ කතාව එකතු කරගෙන ඔයගලන්ට යන්න පොඩ්ඩක් රසවත් වෙන්න ඕනේ හින්දා. ඒ විතරක් නෙමෙයි. 6 වෙනි පරාක්‍රම බාහු රජතුමාගේ කාලෙදී තමයි ලංකාවේ වැඩිම පොත් සංඛ්‍යාවක් රචනා කරන්නේ සංදේශ. සංදේශ විතරක් නෙමෙයි. ප්‍රශස්ති කාව්‍ය, ශිලෝකාව්‍ය, ජ්‍යොතිෂ්‍ය ග්‍රන්ථ, වෛද්‍ය පොත් මේ හැම දෙයක්ම රචනා වෙන යුගයක්. ඒ වගේම මේ කාලෙදී සියලුම සාහිත්‍ය කටයුතු වලට රාජ්‍ය අනුග්‍රහය ලබා දීම කියන කාරණාවත් ලියන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කාරණාව විදිහට ඔබට ලියන්න පුළුවන්. පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන සහ කෑරගල පද්මාවතී පිරිවෙන් සෑදීම සඳහා අනුග්‍රහය දැක්වීම. පැපිලියානේ සුනේත්‍රා දේවි හා කෑරගල පද්මාවතී කියන පිරිවෙන් නිර්මාණය කරන්න දායකත්වය ලබා දුන්නා කියලත් කියන්න පුළුවන්. ඒ වගේම තමයි දුවේ පුතේ මේ කාරණා සියල්ලම අපි කතා කරලා ඉවර වෙනකොට අවසානයේදී ඔබත් මමත් දැන් මේ කාරණා ටික ඔළුවේ තියාගන්න ඕනේ. මම නම් ඔළුවේ තියාගෙන ඉන්නේ. මම මගේ ඔළුවේ තියෙන ටික ඕගොල්ලන්ට දැන් දුන්නා. මේ ටික ලියන්න පුළුවන්කම තියෙන්න ඕනේ හැමෝම. ඉතින් ඊළඟට අපි යනවා පස්වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4ට. කෝට්ටේ රාජධානී සමයේ ඇති වූ අධ්‍යාපනිකා සාහිත්‍ය අංශයේ ප්‍රබෝධය කරුණු හා උදාහරණ දක්වමින් විස්තර කරන්න කියලා කියනවා. මේ පිළිතුර ලියනකොට මේ කාලේ අධ්‍යාපනය දියුණු කරන්න කොහොමද අනුග්‍රහය දැක්වේ? අධ්‍යාපනය දියුණු කරන්න පිරිවෙන් පිහිටෙව්වා. මං කිව්ව පිරිවෙන් දෙකක් කලින් කියවුණානේ. පැපිලියානේ සුනේත්‍රා දේවි පිරිවෙන, කෑරගල පද්මාවතී පිරිවෙන. ඊට අමතරව තොටගොමේ රාහුල හාමුදුරුවෝ හිටිය තොටගොමේ විජයබා විහාරය, තොටගොමේ විජයබා පිරිවෙන. ඒ විතරක් නෙමෙයි. දෙවිනුවර ඉරුගල් කුලතිලක පිරිවෙන, වීදාගම ගණානන්ද පිරිවෙන ලංකාවේ ප්‍රකට පිරිවෙන් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. මේ පිරිවෙන් වලින් ලංකාවට උගතුන් බිහි කළා. ඔගොල්ලෝ දන්නවා තොටගොමේ ශ්‍රී රාහුල හාමුදුරුවෝ, වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ, කෑරගල වනරතන හාමුදුරුවෝ, නන්නු ත්‍ෘතුනයාර් අහලත් ඇති. ඒ වගේම තමයි රාමචන්ද්‍ර භාරතී. මේ සියලු දෙනාම ලංකාවේ හිටපු ගිහි පැවිදි උගතුන් විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. එහෙනම් මේ කාලේ හිටපු උගතුන් මම නැවත වාරයක් කියන්නම්. තොටගොමේ රාහුල හාමුදුරුවෝ, ඒ වගේම වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ, ඒ වගේම කෑරගල වනරතන හාමුදුරුවෝ, නන්නු ත්‍ෘතුනයාර්, රාමචන්ද්‍ර භාරතී. ඒ විතරක් නෙමෙයි 6 වෙනි පරාක්‍රම බාහු රජතුමත් සාහිත්‍ය පිළිබඳ උගතෙක් විදියටත් අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතුමන්ලා විසින් රචනා කරන ලද ග්‍රන්ථ පිළිබඳවත් ඔබට මේ පිළිතුර ඇතුලේ ලියන්න පුළුවන්. උගතුන්, පිරිවෙන් සහ පොත්පත්. සංදේශ කාව්‍ය කියලා කිව්වම සැලලීනි සංදේශය, ගිරා සංදේශය, හංස සංදේශය, සංදේශ කාව්‍ය වුණ තරම් තියෙනවා. ඒ වගේම වීදාගම මෛත්‍රී හාමුදුරුවෝ රචනා කරපු ලෝවැඩ සංග්‍රාව, බුදුගුණ අලංකාරය හඳුන්වලා දෙන්න පුළුවන්. රාමචන්ද්‍ර භාරතී රචනා කරපු මොකද්ද? ප්‍රශස්ති කාව්‍යයක් තියෙනවා. පැරකුම්බා සිරිත. මේවත් ලංකා ඉතිහාසයේ ලියවිච්ච බොහොම ඓතිහාසික ග්‍රන්ථ විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් මේ සියලු ග්‍රන්ථකරණයන් එක්ක ගත්තම අපිට මේ කෝට්ටේ රාජධානි සමයේ අධ්‍යාපනික හා සාහිත්‍ය දියුණුව පිළිබඳ හොඳ අවබෝධයක් ඔබට ලබා දෙන්න අවස්ථාව තියෙනවා. එහෙනම් මේ කරුණු සියල්ලම එකතු කරලා ඔබ හොඳ උත්තරයක් ලියන්න. එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නට. 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ලංකාවේ ප්‍රධාන වැවිලි භෝග තුනක්. වැවිලි භෝග කියලා කියන්නේ ලාභ උපයීමේ පරමාර්ථය කරගෙන සිදු කරනු ලබන වගාවන්. ඒතර ලාභ උපයන්න මොනවද ලංකාවේ කරන වගාවන්? ලංකාවේ ප්‍රසිද්ධම
භෝග වර්ගය තමයි තේ. පිට රටට යවන්නේ සිලෝන් ටී කියන නමින්. ඒ විතරද? රබර් මේ වෙනකොට ලංකාවේ රබර් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම පොල් ලංකාවේ දේශීය ඉල්ලුම වගේම අන්තර්ජාතික වශයෙන් පොල් වලට ඉල්ලුමක් තියෙනවා. තේ පොල් රබර් තමයි ලංකාවේ ප්‍රධාන වැවිලි භෝග වර්ග විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට යනවා දෙවෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. 1972 ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණ 4ක් අපිට ලියන්න කියලා කියනවා. 1972 ව්‍යවස්ථාව තමයි ලංකාවේ පළවෙනි ජනරජ ව්‍යවස්ථාව. ලංකාව බ්‍රිතාන්‍යයන්ගෙන් සම්පූර්ණයෙන්ම මිදිච්ච මේ ව්‍යවස්ථාව තුළින් අලුත් නවාංග ගණනාවක් හඳුන්වලා දීලා තියෙනවා. මීට කලින් තිබුණේ නැති විශේෂ අවස්ථාවක් තමයි ජනාධිපති ධූරය. ළමයි ලංකාවේ රාජ්‍ය නායකයා වෙලා හිටියේ මීට කලින් අග්‍රාණ්ඩුකාරවරයා. තවදුරටත් අග්‍රාණ්ඩුකාරවරයා රාජ්‍ය නායකයා නොවේ. ඒ තනතුර අහෝසි වෙලා ජනාධිපති ධූරයක් නිර්මාණය වෙනවා. එතකොට ඔන්න පළවෙනි ලක්ෂණය තමයි නාම මාත්‍රික ජනාධිපති ධූරයක් නිර්මාණය වීම. ඊළඟට දෙවැනි කාරණාව තමයි මම කියවනේ බ්‍රිතාන්‍යයන්ගෙන් බැඳීම් වලින් නිදහස් වුණා කියලා. ඒ නිසාම ශ්‍රී ලංකාව හඳුන්වනවා ශ්‍රී ලංකාව නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් කියලා. නිදහස් ස්වාධීන ස්වෛරී ජනරජයක් බවට පත් වීම. ඒ තමයි දෙවැනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ව්‍යවස්ථාදායකය. එහෙම නැත්නම් පාර්ලිමේන්තුව ව්‍යවස්ථාදායකය ජාතික රාජ්‍ය සභාව කියන නමින් හැඳින්වීම. එන්න එක විශේෂ කාරණාවක්. එතකොට තුන්වෙනි කාරණාවත් ඔයගලන්ට කිව්වා. හතරවෙනි කාරණාව තමයි ලංකාවේ විශේෂ අධිකරණ පිහිටුවීම. විශේෂ අධිකරණයක් පිහිටවනවා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අධිකරණය කියලා. ඒකත් විශේෂයි. ඒ වගේම මූලික අයිතිවාසිකම් ලේඛනයක් හඳුන්වා දීම. තවත් ලක්ෂණ කියන්න පුළුවන් බුදුදහම මූලිකත්වය ගැනීම. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම. මේවා මූලික ලක්ෂණ විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. අපි යනවා රෝම ඉලක්කම් 3ට. 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා සතු බලතල දෙකක් විස්තර කරන්න කියලා කියනවා. 1978 ව්‍යවස්ථාව කියන්නේ එතකොට 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාව තිබුණා. ඒ ජනරජ ව්‍යවස්ථාවෙන් 1978 වෙනකොට අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තමයි මේ ව්‍යවස්ථාව ගෙනාවේ. මේ ව්‍යවස්ථාව හදනකොට විධායක ජනාධිපති ධූරයක් නිර්මාණය කළා. මේ ජනාධිපතිවරයාට සියලුම බලතල තිබුණා. ලෝකේ වැඩිම බලතල ප්‍රමාණයක් තියෙන ජනාධිපති ධූරය තමයි 1978 ව්‍යවස්ථාවේ ජනාධිපති ධූරය. එතකොට මේ ජනාධිපතිවරයාට තියෙන බලතල වලට මම උදාහරණ එකක් විදියට ගන්නවා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට තියෙන බලතල. ජනාධිපතිවරයාට පුළුවන් ඕනම වෙලාවක පාර්ලිමේන්තුව කැඳවන්න. එයා කිව්වොත් හෙට පාර්ලිමේන්තුව කැඳවන්න මේ දැන් කැඳවන්න කිව්වොත් ජනාධිපතිවරයාට පුළුවන් කැඳවන්න. ඒ වගේම තමයි ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව කල් දාන්න. ඕනම කාලයකට පාර්ලිමේන්තුව වහලා තියෙන කවුරුත් එන්න එපා පාර්ලිමේන්තුව පැත්ත බලාදී කියලා ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ජනාධිපතිවරයාට පුළුවන් පාර්ලිමේන්තුව විසිරුවා හරින. ඒ කියන්නේ ජනාධිපතිවරයාට තියෙනවා පූර්ණ බලතල ඕනම දෙයක් කිරීම සම්බන්ධයෙන්. එන පාර්ලිමේන්තුව කැඳවීම, කල් දැමීම හා විසිරුවා හැරීම. පාර්ලිමේන්තුව කල් දාලා විසිරුවා හරින්න පුළුවන් දූර කාලයේ ගත වෙලා. පාර්ලිමේන්තුවේ ආයු කාලය අවුරුද්දකට පස්සේ තමයි පුළුවන්. ඒක තමයි ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන. අනිත් කාරණාව තමයි ජනාධිපතිවරයාට තියෙන තමන්ට කැමති අයව අගමැති ධූරයට හෝ ඇමති ධූර වලට පත් කරන්න. ඒ කියන්නේ අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය පත් කිරීම. ජනාධිපතිවරයාට අභිමතය පරිදි කැමති අගමැතිවරයෙක් පත් කරන්න පුළුවන්. ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි කැමති ඇමතිවරයෙක් පත් කරන්න පුළුවන්. ජනාධිපතිට හිතුනොත් මේ ඇමති ආයි හරියන්නේ නැහැ මෙයාව දාන්න ඕනේ කියලා එහෙම කරන්න පුළුවන්. ජනාධිපතිවරයාට හිතුනොත් මේ අගමැති හරියන්නේ නැහැ මේ අලුත් අගමැති කෙනෙක් දාන්න ඕනේ කියලා එහෙම දාන්න පුළුවන්. එහෙනම් ජනාධිපතිවරයාට තියෙනවා ජනාධිපතිවරයාට හැකියාව තියෙනවා අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය පත් කරන්න. හැබැයි පොඩි කොන්දේසියක් තියෙනවා. ඒක ගැන සලකලා බලලා කරන්න වෙනවා. මොකද්ද? පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන පක්ෂයේ කෙනෙක්ව අගමැති කරන්න ඕනේ කියන්නේ. ඒක සම්ප්‍රදායක් විතරයි. නමුත් නීතිය තුලදී ජනාධිපතිවරයාට ඕනම දෙයක් කරන්න පුළුවන්.
මීළඟට යන්නේ 6 වෙනි ප්‍රශ්නයේ රෝම ඉලක්කම් 4. ඒ තමයි නිදහසෙන් පසු. දැන් මෙතනින් බලමුකෝ. නිදහසින් පසු මෙරට අධ්‍යාපන ශාස්ත්‍රයේ ඇති වූ කැපී පෙනෙන ලක්ෂණ 3ක් සාකච්ඡා කරන්න. 1948 ලංකාවට නිදහස ලැබෙනකොට ඒ වෙනකොටත් ලංකාව තුල නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වුණා. 1946 දී CWW කන්නංගර මහතා නිදහස් අධ්‍යාපන පනත හඳුන්වලා දෙනවා. ඒ නිදහස් අධ්‍යාපන පනත මගින් මොකද කළේ? ලංකාවේ අධ්‍යාපනයේ නගා සිටවන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම සිද්ධ කරලා තියෙනවා. ලංකාවේ අධ්‍යාපනයේ නගා සිටවන්න කියලා කියන්නේ බාලාංශයේ සිට උසස් අධ්‍යාපනය දක්වා. ඒ කියන්නේ එක වසරේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ අධ්‍යාපනය ලබා දෙන්න CWW කන්නංගර මහතා අවශ්‍ය ප්‍රතිපාදන සකස් කළා. මහාවිද්‍යාල, මධ්‍ය මහාවිද්‍යාල, කනිෂ්ඨ විද්‍යාල, ප්‍රාථමික විද්‍යාල කියලා විද්‍යාල වර්ගීකරණය කරලා පෞද්ගලික පාසල් රජයට පවරගෙන ඔක්කොම එක විදියට පාලනය කරන්න කටයුතු කරන්න පටන් ගත්තා. එතකොට මේ විදියට පාසල් පද්ධතිය නැවත ප්‍රතිසංස්කරණය කළා. ඊළඟට මෙතුමා කරපු දේ තමයි නොමිලේ පෙළ පොත් ටික ලබා දෙන්න අවශ්‍ය මාර්ගය සැකසුවා. දරුවන්ට දිවාහාරයක් ලබා දෙන්න කටයුතු කළා. පසු කාලීනව දරුවන්ට නිල ඇඳුම් ලබා දෙන්න කටයුතු කළා. අද වෙනකොට සපත්තු පවා ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ පාසල් අධ්‍යාපනයේ නගා සිටවන්න කරපු දේවල්. ඒ විතරක් නෙමෙයි ගුරුවරුන්ට මේ ඉගෙනීමේ කටයුතු කරන ගුරුවරුන්ට වෙනම ගුරු අභ්‍යාස විද්‍යාල නිර්මාණය කරා ලංකාව පුරා. ඒ ගුරු අභ්‍යාස විද්‍යාල මගින් පුහුණුවලත් ගුරුවරු පාසල් වලට ආවා. එතකොට ඒ හරහත් ලංකාවේ නිදහස් අධ්‍යාපනය ලැබුවා. කිසිදු ಜಾති ආගම් කුල ભેදයකින් තොරව එක හා සමානව ලංකාව තුල හැමෝටම අධ්‍යාපනය ලබන්න අවස්ථාව ලැබුණා. මොකද දකුණු කොනේ ඉන්න මාගම ඉන්න තිස්ස මහරාමේ ඉන්න ළමයට උගන්වන විෂය කරුණුම තමයි යාපනයේ වැල්වැටිතුරේ ඉන්න ළමයටත් උගන්වන්නේ. ඒ කියන්නේ මුළු රටම එකම අධ්‍යාපන ක්‍රමයක් ඇතුලේ එකම විදියකට ළමයිව ඉදිරියට ඉගෙන ගන්න අවස්ථාව හදලා දුන්නා. සිංහල භාෂාව විතරක් නෙමෙයි දෙමළ භාෂාවෙනුත් දෙමළ මාධ්‍ය යොදාගෙනුත් දරුවෝ වෙනුවෙන් අධ්‍යාපනය ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා කියන කාරණා ඔයාට ලියන්න පුළුවන්. මේ පිළිතුර ඇතුලේ ගොඩක් දේවල් කියවුණා. නිදහස් අධ්‍යාපන පනත 1946 දිගෙන ආවා. එක වසරේ සිට උසස් අධ්‍යාපනය දක්වා නොමිලේ ලබා දෙන්න කටයුතු කරා. ඒ වගේම තමයි ඒ අධ්‍යාපනය ලබා දෙනකොට මේ ඔයාට ඊළඟට කිව්වා පෙළ පොත් ටික ලබා දුන්නා. ඒ වගේම දරුවන්ට දිවාහාරයක් ලබා දුන්නා, නිල ඇඳුම් ලබා දුන්නා, සපත්තු ලබා දුන්නා. ඒ වගේම ගුරු අභ්‍යාස විද්‍යාල නිර්මාණය කළා. ඒ වගේම විශ්වවිද්‍යාල නිර්මාණය කිරීමත් මෙතනදී කැපී පෙනෙනවා කියන කාරණා ටිකත් මම ඔයාලට කිව්වා. මේ තමයි අපි කතා කරන 6 වෙනි ප්‍රශ්න. අපි යනවා ඊළඟට 7 වෙනි ප්‍රශ්නට. 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ලංකාවට පැමිණි බටහිරන් ජාතීන් 3ක් නම් කරන්න. 3ක් කියනකොට මතක තියාගන්න ලංකාවට ආවේ බටහිර ජාතීන් 3ක් නෙමෙයි 4ක්. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ප්‍රංශ. ඒ වුණාට ලංකාව තුල යම් ප්‍රමාණයකට හලේ බලය පිහිටුව ගන්න පුළුවන් වුණු රටවල් 3යි තියෙන්නේ. මොනවද? පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි. ප්‍රංශ ජාතිකයන්ට එහෙම කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2. ත්‍රිකුණාමල වරාය කෙරෙහි ඉංග්‍රීසීන්ගේ අවධානය යොමු වීමට බලපෑ හේතු දෙකක් දක්වන්න කියලා කියනවා. පළවෙනි හේතුව තමයි එකවර විශාල නැව් සංඛ්‍යාවක් නවත්තන්න පුළුවන්. එකවර විශාල නැව් සංඛ්‍යාවක් නවත්තන්න පුළුවන්. දෙවැනි කාරණාව තමයි ස්වභාවික ආපදා අවස්ථාවලදී ආරක්ෂිතව නැව් නවතා තැබිය හැකි වීම. මොකද ස්වභාවික ආපදා අවස්ථාවලදී ආරක්ෂිතව නැව් නවතා තැබිය හැකි වීම. ඒ නිසා තමයි ත්‍රිකුණාමලේ වරාය ගැන ඉංග්‍රීසියෙන් අවධානය යොමු කළේ. ඒ කරුණු දෙක ලියලා ඉවරයි නම් අපි යනවා ඊළඟ එකට. ඒ තමයි ඉංග්‍රීසි පාලනයට විරුද්ධව ගෙන ගිය පළමු නිදහස් අරගලය වන 1818 සටන අසාර්ථක වීමට බලපෑ හේතු දෙකක් දක්වා උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. 1818 පළවන නිදහස් අරගලය තමයි ඉංග්‍රීසීන්ට විරුද්ධව කරපු ප්‍රබලතම අරගලය. මේ අරගලයේදී ඌවවෙල්ලස්සේ හිටපු ජනතාව ඉංග්‍රීසීන්ට විරුද්ධව බොහොම ප්‍රබල සටනක් කරනවා. මේ සටනේදී කොච්චර ප්‍රබල වුණාද කියනවා නම් ඉංග්‍රීසීන් උඩරට දාලා යන්න පටන් ගන්නවා. ඒ වෙලාවේදී ඉංග්‍රීසීන්ගේ පැත්ත අරගෙන වැඩ කරපු කිහිප දෙනෙක් නිසා උඩරට රාජධානිය ඉංග්‍රීසීන්ට ඕන විදියට පාලනය කරගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පළවෙනිම කාරණාව තමයි මේ සටන පාවලා දුන්නා. සටන පාවලා දුන්නේ රදලයින්ම තමයි. ඒ විතරක් නෙමෙයි.
සටන සංවිධානාත්මක වුණේ නැහැ. මොකද මේ සටන හැමතැනම සිද්ධ වුණා. එක එක කට්ටිය මේ සටන් කරා. ඒ නිසා නිසි නායකයෙක් අඳුර ගන්න ටිකක් අමාරු වුණා. එතකොට හැමෝම සටන් කරේ සැලසුමකින් තොරව නිසා ඉංග්‍රීසීන්ට පුළුවන් වුණා මේ සැලසුමක් නැහැයි කියන එක තේරුම් අරගෙන ඒවට පහර දෙන්න. ඒ වගේම තමයි මේ සටන පාලනය කරන්න ඉංග්‍රීසින් යුද නීතිය පැනෙව්වා. මාෂල් ලෝ යුද නීතියේදී පුළුවන් දුටු තැන වෙඩි තියන්න. කවුරු හරි සැක හිතන විදිහට හිටියොත් වෙඩි තියන්න කිසිදු උයවක් බවකින් තොරව. ඊට පස්සේ යාට නඩුත් නැහැ මොකොත් නැහැ මරණය විතරයි. ඒ නිසා මේ යුද නීතිය පැනෙව්ව නිසා උඩරට හිටපු සියලුම මිනිස්සු ටික මරන්න පටන් ගත්තා. ඔබට කියන්න ඌව වෙල්ලස්ස ප්‍රදේශවල හිටපු විශාල ජනතාවක් ඝාතනය වුණා මේ සටන නිසා. ඉංග්‍රීසීන්ගේ වාර්තාවලම තියෙනවා 60000කට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කළා කියලා. ඔන්න ඉතින් මානව හිමිකම් ගැන කතාවකුත් එතන තියෙනවා. ඉතින් මිනිස්සු මරණ දේවල් සිද්ධ වුණා. මොකද සම්පූර්ණ කුඹුරු යායවල වලට ගිනි තිබ්බා. කන්න බොන්න නැති කරා. දරුවෝ හම්බෙන්න ඉන්න අම්මලාගේ බඩවල් වලට තුවක්කු බටෙන් ඇනලා ඒ දරුවෝ එළියට අරගෙන මරලා දැම්මා. ඒ වගේ මහා අපරාධ කරපු යුගයක් තමයි මේ කාලේ. ඉංග්‍රීසින් මේ ඔක්කොම කරේ යුද නීතිය පනවලා ඒක ඇසුරෙන් තමයි මේ හැමදේම කරලා තියෙන්නේ. ඒ ගැන ඔයගොල්ලෝ උත්තරයක් ලියන්න. 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. ඒ තමයි ඉංග්‍රීසීන්ට කන්ද උඩර රාජධානියටත් කර ගැනීමට අවශ්‍ය වූ හේතු තුනක් දක්වමින් පැහැදිලි කරන්න කියනවා. මොනවද හේතු තුන? කොළඹ සිට ත්‍රිකුණාමලයට ගොඩබිම් මාර්ගයක් මතු කරගන්න. කොළඹ සිට ත්‍රිකුණාමලයට ගොඩබිම් මාර්ගයක් මතු කරගන්න. ඒ වගේම තමයි මොකද රට වටේ තමයි මෙච්චර කාලයකට ඉංග්‍රීසීන් තමන්ගේ කොළඹ සහ ත්‍රිකුණාමලය අතර සම්බන්ධය ගොඩනගා ගත්තේ. මේක කරදරයි. ඒ නිසා කොළඹ ඉඳලා ත්‍රිකුණාමලයට කෙලින්ම පාරක් ඉංග්‍රීසීන්ට ඕන වුණා. අනිත් එක තමයි යුද වියදම් අඩු කරගන්න. මොකද රට ඇතුලේ රටක් තියෙන එක ඉංග්‍රීසීන්ට ප්‍රශ්නයක් වුණා. යුද වියදම් අඩු කරගන්න ඇතුලේ රට අල්ලගත්තට පස්සේ ඒගොල්ලන්ට ආරක්ෂාව සඳහා වියදම අඩු වෙනවා. ඒ නිසා යුද වියදම් අඩු කර ගැනීමත් ඉංග්‍රීසීන්ගේ පරමාර්ථයක් වුණා උඩරට අල්ලන්න. තුන්වෙනි කාරණාව තමයි උඩරටට ඇතුළු වීමට ඇති ස්ථානවලදී බදු ගෙවීමට සිදුවීම. ඉංග්‍රීසීන්ට උඩරටට ඇතුල් වෙනකොට බදු ගෙවන්න සිද්ධ වුණා. ඒ බදු ගෙවීම නවත්ත ගන්න ඉංග්‍රීසීන්ට ඕන වුණා. මොකද තමන් වෙන රටකට යනකොට බදු ගෙවන්න ඕනේ නැහැ. එහෙනම් බදු ගෙවන එක නවත්ත ගන්න ඉංග්‍රීසීන්ට ඕන නිසාම තමයි උඩරට යටත් කරගන්න උත්සාහ කළේ. කාරණා තුනයි කොළඹ සිට ත්‍රිකුණාමලයට ගොඩබිම් මාර්ගයක් මතු කර ගැනීම. දෙවැනි එක උඩරටට ඇතුළු වන කඩවත්තලදී බදු ගෙවීමට සිදුවීම. තුන්වෙනි කාරණාව තමයි යුද වියදම් පහත ඇහිලීමට. ඔය ගැන විස්තර කරන්නත් ඕනේ ඔබේ උත්තරේදී. දැන් අපි දෙවැනි කොටසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවරයි. අපි යනවා තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටසේ ඔයගලන්ට අඳුර ගන්න පුළුවන්. කාර්මික විප්ලවයේ පාඩමේදී 8 රෝම ඉලක්කම් 1 කාර්මික විප්ලවයේ ප්‍රධාන කර්මාන්ත තුනක් ඇසුරෙන් සිදුවිය. එම කර්මාන්ත තුන දක්වන්න කියලා කියනවා. මොනවද කර්මාන්ත තුන? පේෂ, යකඩ, ගල් අඟුරු. මොනවද? පේෂ, යකඩ, ගල් අඟුරු. හරි. දෙවෙනි ප්‍රශ්නෙට යමු. දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 2 සිම්පල් A කාර්මික විප්ලවය හේතුවෙන් පේෂ කර්මාන්තයේ ඇති වූ නව සොයා ගැනීම් දෙකක් ලියන්න කියලා කියනවා. මොනවද? දුවන නඩාව හොයාගත්තා. ජෙනී යන්ත්‍රය හොයාගත්තා. මියුල් යන්ත්‍රය හොයාගත්තා. ජල බලයෙන් ක්‍රියාත්මක කරන මියුල් යන්ත්‍රය හොයාගත්තා. වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වන මියුල් යන්ත්‍රය හොයාගත්තා. ඔවා ලියන්න පුළුවන්. ජෙනී යන්ත්‍රය, දුවන නඩාව, මියුල් යන්ත්‍රය, වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක කරන මියුල් යන්ත්‍රය දක්වන්න පුළුවන්. ඊළඟට සිම්පල් B කාර්මික විප්ලවයේ හේතුවෙන් sannivedana ශේෂ්ත්‍රයේ සිදු වූ නව සොයා ගැනීම. රූපවාහිනිය, දුරකථනය, රේඩියෝව, විදුලි පණිවිඩ ක්‍රමයක් අපිට දක්වන්න පුළුවන්. ඊට පස්සේ අපි යනවා 8 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. කාර්මික විප්ලවයේ හේතු කොටගෙන කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ඇති වූ වෙනස්කම් දෙකක් පැහැදිලි කරන්න. එකක් තමයි ජෙන් රෝටල් විසින් සොයාගත්ත බීජ වැපිරීමේ ක්‍රමයක්. අශ්වයන් යොදා අශ්වයෝ කිහිප දෙනෙක් දාලා බීජ වැපිරීමේ ක්‍රමයක්. සීසාන ගමන් බීජ වපුරන ක්‍රමයක් හොයාගත්තා. ඒ වගේම තමයි ජෙන් රෝටල් ඒව හොයාගන්නකොට රොබර්ට් බැක්වෙල් බැටළු වර්ග අභිජනනය කරන සත්ත්ව වර්ග අභිජනනය කරලා වැඩිපුර සත්තු වර්ග ඇති කරලා ඒකෙන් දැන් ලොම් ලබා ගන්න, මස් ලබා ගන්න, පොහොර ලබා ගන්න වගේ දේවල් වලට, කිරි ලබා ගන්න වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඔන්න ඒක. ඒ වගේම තව එකක් කියන්න වෙනවා. ශස්‍ය මාරු ක්‍රමය යටතේ වගා කිරීම ආරම්භ කිරීමත් අපිට කියන්න පුළුවන්. ඊළඟ එක තමයි කාර්මික විප්ලවය ශ්‍රී ලංකාව කෙරෙහි බලපෑ ආකාරය.
කරුණු දෙකක් ඇසුරෙන් විස්තර කරන්න. ලංකාවේ වැවිලි භෝග වර්ග වගා කරන්න පටන් ගත්තේ. තේ, කෝපි, රබර් කියන වගේ දේවල් වලට යොමු වුණේ කාර්මික විප්ලවයේ බලපෑම නිසා. මොකද ලෝකය පුරා නව භෝග වර්ග නිෂ්පාදනය කරනකොට ඒවා විකුණ ගන්න නව වෙළඳපොළක් ඇති වෙනවා. එතකොට මේ වෙළඳපොළ සපය ගන්නකොට ඒ වෙළඳපොළ ලබා ගන්න අපේ රට තුලින් මොකද කරේ නිෂ්පාදන එළියට දානවා. ඒ නිෂ්පාදන වැඩි වැඩියෙන් සිද්ධ කරනවා. ඒ නිෂ්පාදන ගුණාත්මක භාවයෙන් යුක්තව කරන්න පටන් ගන්නවා. විශේෂයෙන්ම රබර් වගේ නිෂ්පාදනයන් එළියට ආවේ කාර්මික විප්ලවය නිසා. මොකද රෝද නිෂ්පාදනය කරන්න ඕනේ රබර් වලින්. ඒ වගේම යන්ත්‍ර කොටස් වලට අවශ්‍ය කරන රබර් නිෂ්පාදනය කරන්න ඕනේ. මේ දේවල් නිසා රබර් වලට ලොකු ඉල්ලුමක් ආවා. ඒ නිසා ලංකාව තුල වැවිලි භෝග වර්ග වගා කිරීම ඉතාම වැදගත් අවස්ථාවක් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඉතින් ඒක එක කතාවක්. දෙවෙනි කරුණ තමයි අපිට කියන්න පුළුවන් ලංකාව තුල බැංකු ක්‍රම නිර්මාණය වීම. මොකද ලංකාවේ ආරම්භ කරන ව්‍යාපාර ඉදිරියට යන්න බැංකු ඉතාමත් වැදගත්. ඒතර ලංකාව තුල ලංකා බැංකුව බැංක් ඔෆ් සිලෝන් කියලා ආරම්භ වුණා. ඒ වගේම සමූපාකාර බැංකු මේවා නිර්මාණය වුණේ කාර්මික විප්ලවය නිසා දරුවනි. එතකොට ඒ බැංකු වලින් ණය ලබා දීම හරහා නව කර්මාන්ත රට තුල ආරම්භ වෙන්න පටන් ගත්තා. කර්මාන්ත ශාලා ආරම්භ වුණා විශාල වශයෙන්. රෙදි නිෂ්පාදනය කරන්න, යකඩ නිෂ්පාදනය කරන්න, යන්ත්‍ර සූත්‍ර නිෂ්පාදනය කරන්න මේ හැම දෙයකම කර්මාන්ත ශාලා පටන් ගත්තා. මේවා ඉස්සරහට යන්න සල්ලි ලැබුණේ කොහෙන්ද? අපි කියන කාර්මික විප්ලවයේ බලපෑමෙන් ආරම්භ වෙච්ච බැංකු නිසා. නිසා ලංකාවට වෙච්ච කාර්මික විප්ලවයේ බලපෑම ගැන ඔයාට පැහැදිලි කරන්න පුළුවන්. එච්චරයි. අපි යනවා ඊළඟ ප්‍රශ්නට. ඒ තමයි ඕගොල්ලෝ බොහොම ජනප්‍රිය විදිහට ඕගොල්ලෝ කැමති විදිහට ගන්න ප්‍රශ්නය ලෝක යුද්ධ පාඩම. එතකොට 9 වෙනි ප්‍රශ්නේ පළවන රෝම ඉලක්කම. පළවන ලෝක සංග්‍රාමයට තුඩු දුන් හේතු තුනක් ලියන්න කියලා කියනවා. පළවන ලෝක සංග්‍රාමය 1914 ඉඳලා 1918 වෙනකන් තමයි පළවන ලෝක යුද්ධය පැවතුනේ. පළවන ලෝක සංග්‍රාමයේ ඇති වෙන්න ප්‍රධාන හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි බිස්මාර්ක්ගේ ගිවිසුම් ප්‍රතිපත්තිය. දෙවෙනි එක තමයි දෙවන විලියම් ජර්මනියේ දෙවන විලියම්ගේ ක්‍රියාකලාපය. තුන්වෙනි එක තමයි ඇල්සාස් ලෝරෙන් ප්‍රශ්නය. හතරවෙනි එක තමයි සරයේවෝ සිද්ධිය. පස්වෙනි එකකුත් තියෙනවා. ඕන නම් ඔයගොල්ලෝ මතක තියාගන්න. කාර්මික විප්ලවයේ බලපෑම. ඒ ඔක්කොම හේතු ටික පළවන ලෝක යුද්ධය සඳහා බලපාලා තියෙනවා. රෝම ඉලක්කම් 2. ලෝක සාමය ආරක්ෂා කිරීමේ අපේක්ෂාවෙන් ආරම්භ ජාතීන්ගේ සංගමය අසාර්ථක වීමට හේතු 4ක් ලියන්න. පළවන ලෝක යුද්ධය ඉවරුණාට පස්සේ වුඩ්රෝ විල්සන් කියන ඇමරිකානු ජනාධිපතිවරයා යෝජනා කරනවා නැවත ලෝක යුද්ධයක් ඇතිවීම වැළැක්වීම සඳහා මේගොල්ලෝ කල්පනා කරා පිහිටවා ගන්න සංවිධානයක්. හැබැයි මේක යෝජනා කරපු වුඩ්රෝ විල්සන් ප්‍රමුඛ ඇමරිකාව සම්බන්ධ වුණේ නැහැ. රුසියාව සම්බන්ධ වුණෙත් නැහැ. ඒ නිසාම මේ සංගමය දියාරු වුණා. පළවෙනි කාරණාව තමයි මොකද්ද? ඇමරිකාව සහ රුසියාව වැනි ලෝක බලවතුන් මෙම සංගමයට සම්බන්ධ නොවීම. ඇමරිකාව සහ රුසියාව ප්‍රමුඛ ලෝක බලවතුන් මෙම සංගමයට සම්බන්ධ නොවීම. දෙවැනි කාරණාව තමයි සමාජිකයන් අතර මතවාදවල එකඟත්වයක් නොමැතිවීම. සමාජිකයන් අතර මතවාදවල එකඟත්වයක් නොමැතිවීම. තුන්වෙනි කාරණාව මොකද? තුන්වෙනි කාරණාව තමයි මේ සංගමයට යුද්ධේ වරදකරුවා වෙච්ච ජර්මනිය සම්බන්ධ කර නොගැනීම. ඒතොර ඒකෙන් සිද්ධ වුණේ මොකද? ජර්මනිය මුරණ්ඩු වෙලා Tamanට ඕන විදිහට කටයුතු කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි සංගමේ සමාජිකයන් වන ජපානය වගේ රටවල් කන්ට්‍රෝල් කරගන්න බැරි වුණා. ඒකට හේතුව තමයි ජාතීන්ගේ සංගමයට හමුදාවක් හිටියේ නැහැ. ඒතොර ජාතීන්ගේ සංගමයට සාමසාධක හමුදාවක් නොතිබීමත් මේ සංගමයේ බිඳ වැටෙන්න හේතුවක්. කාරණා 4ක් කිව්වා. පළවෙනි එක මොකද්ද? පළවෙනි එක තමයි ලෝක සාමය ආරක්ෂා කරන්න ආරම්භ කරපු සංගමයට ප්‍රබල රටවල් දෙකක් ආවේ නැහැ. ඇමරිකාව සහ රුසියාව සම්බන්ධ නොවි. දෙවෙනි කාරණාව තමයි සංගමයේ සමාජිකයන් අතර මතවාදවල එකඟත්වයක් නොමැතිවීම. තුන්වෙනි කාරණාව තමයි මොකද්ද? සමාජික ජර්මනිය වගේ රටවල් සමාජිකත්වයට ලබා නොගැනීම. මොකද හේතුව යුද්ධයේ වැරදිකරුවෙක් බවට පත් කරලා තිබ්බ නිසා. හතරවෙනි කාරණාව තමයි
ජපානය වගේ රටවල් කන්ට්‍රෝල් කරන්න සංගමයට හමුදාවක් හිටියේ නෑ. සංගමයට සාමසාධක හමුදාවක් නොතිබීම. ඕක තමයි කාරණා. ඊළඟට අපි යනවා 9 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 3. ජර්මනියේ හිට්ලර්ගේ ක්‍රියාකලාපය පිළිබඳ කරුණු වශයෙන් දක්වමින් පැහැදිලි කරන්න. හිට්ලර් දෙවන ලෝක යුද්ධය ඇති කරන්න මූලිකම වෙච්ච චරිතය. එතකොට හිට්ලර් විසින් රට ඇතුලේ දේශපාලන පක්ෂ තහනම් කරා. ඒ වගේම පාර්ලිමේන්තුව වහලා දැම්මා. තමන්ගේ විරුද්ධවාදීන්ව ඝාතනය කළා. මෙන්න මේවා ලියන්න ඕනේ. තමන්ගේ විරුද්ධවාදීන් ඝාතනය කිරීම, පක්ෂ තහනම් කිරීම, ජනතාව මරා දැමීම. විශේෂයෙන්ම යුදෙව් සහ කොමියුනිස්ට් වාදීන් ලක්ෂ 70ක් පමණ ඉතා අමානුෂීය විදියට ඝාතනය කරනවා. එහෙම ඝාතනය කරන ගමන් ඊළඟට සේනා සංවිධානය කරනවා. අවට රටවල් යටත් කරගනිමින් සේනා සංවිධානය කරගන්නවා. දැන් උදාහරණයක් කිව්වොත් ඔයාලට මතකයි නම් ජර්මනිය විසින් හංගේරියාව, ඔස්ට්‍රියාව වගේ රටවල්, චෙකොස්ලෝවකියානු, සුඩේටන් ලන්තය වගේ ප්‍රදේශ යටත් කරගෙන ඒ ප්‍රදේශවල හිටපු ජර්මන් ජනතාව තමන්ගේ හමුදාවට බඳව ගන්නවා. ඒ වගේ කටයුතු කරා. ඒ වගේම තමයි මගේ සටන කියලා පොතක් රචනා කරා. මයින් කාම්ෆ් කියලා හඳුන්වන මගේ සටන කියන පොත රචනා කරලා ජනතාවට තමන්ගේ මතවාදය ගෙනියන්න පටන් ගත්තා. ඒ වගේම තමන්ගේ ජාතියේ ශ්‍රේෂ්ඨත්වය වර්ධනය වෙන්න අනෙකුත් ජාතීන් යටත් කරගන්න ඕනි කියන හැම වෙලාවෙම බොහොම දැඩි වාක්‍ය කිව්වා. ඒ දේවල් එක්ක තමයි ජර්මනිය සංවිධානය වුණේ යුද්ධයකට. අවසානයේදී හිට්ලර්ගේ උවමනාව මතම දෙවන ලෝක යුද්ධය සඳහා ජර්මනිය යොමු වෙනවා. ඔය කාරණා ටික ඔයාගේ උත්තරය ඇතුලේ ලියවෙන්න ඕනේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ දෙවන ලෝක සංග්‍රාමයේ නිසා ඇති වූ ප්‍රතිඵල තුනක් දක්වමින් විස්තර කරන්න කියනවා. දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵල විශාල ජීවිත හා දේපල හානියක් සිදු වුණා. කෝටි 3ක් මිනිස්සු මැරුණා. ජීවිත හා දේපල හානිය කියනකොට පරමාණු බෝම්බ දැම්මා. ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි කියන නගරවලට පරමාණු බෝම්බ දෙකක් දාලා 1,50,000කට වඩා මිනිස්සු මැරුවා. සමස්ත යුද්ධෙන් කෝටි 3ක් මැරුණා. ලක්ෂ 300ක් මැරුණා. ඒ වගේම ගණන් කරන්න බැරි තරම් ගොඩනැගිලි ප්‍රමාණයක් විනාශ වෙලා ගියා. ඒතර මේක තමයි පළවෙනි දෙවන ලෝක යුද්ධයේ ලොකුම ප්‍රතිඵලය. නරකම ප්‍රතිඵලය. හැබැයි මේව නැවත ගොඩනගන්න දෙවනි ප්‍රතිඵලයේ විදිහට කියන්න පුළුවන් ඇමරිකාව විසින් මාෂල් සැලැස්ම කියලා සැලැස්මක් හදලා යුද්ධෙන් විනාශ වෙච්ච හැම රටකටම ආධාර කරන්න පටන් ගත්තා. උදාහරණයක් කිව්වොත් ලංකාවටත් ඒ ආධාර ලැබුණා. ඒ ආධාර පාවිච්චි කරලා තමයි ලංකාවේ ගල්ඔය ජනපද ව්‍යාපාර වගේ දේවල් නිර්මාණය කළේ. ඊළඟට තමයි නව රාජ්‍යයන් බිහිවීම. නව රාජ්‍යයන් බිහිවීම ගත්තම 1948 බෙල්ෆර් ප්‍රකාශනය මගින් ඊශ්‍රායලය කියලා නව රාජ්‍යයක් බිහි වෙනවා. ඒ වගේම තමයි නැගෙනහිර ටිමෝරය කියලා ඉන්දුනීසියානු ටිමෝර් කියන දූපතින් දෙකට වෙන් වෙලා නව රාජ්‍යයක් බිහි වෙනවා. ඔන්න ඔය විදිහට දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ නව රාජ්‍යයන් බිහි වෙනවා. ඒ විතරක් නෙමෙයි. බ්‍රිතාන්‍යයේ ආර්ථිකය පරිහානියට පත්වීමත් එක්ක බ්‍රිතාන්‍යයට සිදු වෙනවා තමන්ගේ අකමැත්තෙන්ම තමන්ගේ රාජ්‍යයට අනෙක් රාජ්‍යයන් වලට නිදහස ලබා දෙන්න. ගොඩක් රටවල් යටත් කරගෙන හිටියේ. නමුත් ඒගොල්ලන්ට ඒක අල්ලගෙන ඉන්න බැරි වෙනවා. මොකද බ්‍රිතාන්‍ය ආර්ථිකය කඩා වැටෙමින් තිබුණේ. ඒ නිසාම බ්‍රිතාන්‍ය විශාල රටවල් ප්‍රමාණයකට ආසියානු රටවල් ප්‍රමාණයකට නිදහස ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ කාරණාවත් එක්ක ඔබට පුළුවන් ඔබේ පිළිතුර කොට ගන්න. විශාල ජීවිත හා දේපල හානියක් සිදුවීම, මාෂල් සැලැස්ම යටතේ විද්දෙන් විනාශ වූ රටවලට ආධාර කිරීම, තුන්වෙනි කාරණාව විදිහට කිව්වා නවරාජ්‍යයන් බිහිවීම, හතරවෙනි කාරණාව විදිහට කිව්වා රාජ්‍යයන් රැසකට නිදහස ලැබීම. ඕන නම් වාට පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහිවීම කියලා කියන්න. ඒ ගැන ඔබ ඔබේ අදහස් උත්තරයට ලියන්න. එතකොට තමයි ඔබට සාර්ථක පිළිතුරු ලියන්න ලැබෙන්නේ. මම උත්තරයක් ලියන්න ඕන විදිය කිව්වා. ඒක උපක්‍රම පාවිච්චි කළා සාර්ථක විදියට දෙවන ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියන්න. මම කිව්ව මග පෙන්වීම ඇතුලේ ඔබට පුළුවන් අනිවාර්යෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයට උපරිම ලකුණු ප්‍රමාණයක් ලබා ගන්න. ඒ නිසා මම සුබ පතනවා මෙතන ඉන්න දුවල පුතාලට මේ වීඩියෝ එක බලපු දුවල පුතාලට සාමාන්‍ය පෙළ විභාගයේදී උපරිම ප්‍රතිඵල ලබා ගන්න. මේ වැඩෙත් එක මට තනියම කරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද මේ වැඩේ කරන්න මට උදව් කරපු ආයතනයක් හිටියා. ඒ තමයි ජේම්ස් අධ්‍යාපන ආයතනය. ලංකාවේ ප්‍රමුඛතම උසස් අධ්‍යාපනය සඳහා තියෙන ආයතනය, වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් තියෙන ආයතනය. ජේම්ස් අධ්‍යාපන ආයතනයත් එක්ක එකතු වෙලා කරපු මේ වීඩියෝ පටයෙන් බලාපොරොත්තු වෙන්නේ ඔබට මෙවර අපස සාමාන්‍ය පෙළ විභාගයේදී ඉතිහාසයේ විෂයේදී
උපරිම ලකුණු ලබා ගන්න අවස්ථාව හදලා දෙන්න. එහෙනම් මම චාණක්‍ය වජිරබුද්ධි ඔබ වෙනුවෙන් ඉතිහාසය උගන්වපු ඔබේ ඉතිහාසයේ ගුරුවරයා. ඉතින් මේ පණිවිඩය මේ වීඩියෝ පටය ඔයගලගේ යාළුවන්ටත් බලන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම එකතු වෙන්න. එකතු වෙලා ඔබේ අදහස්, ඔබට තියෙන ගැටලු අපේ මේ කමෙන්ට් බාර් එක ඇතුලේ අපිට කමෙන්ට් කරන්න. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු සපයන්න අපි සූදානම් වෙලා ඉන්නවා. එහෙනම් මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී උපරිම ප්‍රතිඵල ලබා ගන්න, ඉතිහාසයට ඒකක් ගන්න මේ ලබා දුන්නු මඟ පෙන්වීම හේතු වාසනා වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් මම සමුගන්නවා. හැමෝටම ආයිබෝවන්. Thank you.